ප්‍රශ්න අංක 36 පුතේ මම ගිය සතියේ ගිය බ්‍රහස්පතින්දා මෙන්න මේ 36 වෙනි ගාන භාගයට හදලා නතර කරා. ඒ ගානේ මම රූපය දැන් ඇඳගත්තා. ඇඳගෙන ඉතුරු කොටස් ටික. ඒ කියන්නේ රෝමි ලක්කම් 3 ඉඳලා කරන්නයි හදන්නේ. ප්‍රශ්න අංක 36 රෝමි ලක්කම් 3 AB රේඛාව සීහිදී ස්පර්ශ කරමින් AB රේඛාව මේ සීහිදී ස්පර්ශ වෙන්න ඕනේ. AB රේඛාව සීහිදී ස්පර්ශ කරනවා කියන්නේ AB රේඛාවෙන් මෙන්න මේ සීහිදී ලම්බකයක් ඇඳෙන්න ඕනේ. මේ තියෙන ලම්බකයක් ඇඳලා මේක ලම්බ සමච්ඡේදකයකුත් වෙනවා. එතකොට මේ AB රේඛාව සීහිදී ස්පර්ශ වෙනවා කියන්නේ මෙන්න මේ වෘතයේ AC වලදී ස්පර්ශ වෙන වෘතයේ කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ ලම්බ සමච්ඡේදකයේ මත නැත්නම් මේ ලම්බකය මත. හරි. මෙයා මත තමයි කේන්ද්‍රය තියෙන්න ඕනේ. එතකොට මෙතන ස්පර්ශ වෙන්නේ. හරි. ඔන්න එකක් හරි. ස්පර්ශ කරමින් කේන්ද්‍රය DAB කෝණයෙහි කෝණ සමච්ඡේදකයේ මත. අන්න DAB කියන්නේ මේ DAB කියන මේ කෝණයනේ. ඒකට මෙයාගේ කෝණ සමච්ඡේදකය. මං DA ආ කරගන්නම්. DA ආ කරගත්තොත් ඕන DA මෙයාගේ කෝණ සමච්ඡේදකය ගන්න ඕනේ. හරි. එන්ද ඡාපයක් කෝණ සමච්ඡේදකය ගන්න විදිය මතකයිනේ. පැත්තට ඡාප දෙයක් ගහුවා. ඔන්න කෝණ සමච්ඡේදකය. හරි. ඔන්න ඔය කෝණ සමච්ඡේදකය DAB කෝණයෙහි කෝණ සමච්ඡේදකයේ මත පිහිටන වෘතයක් නිර්මාණය කර කේන්ද්‍රය O ලෙස නම් කරන්න. හරිනේ. ඔන්න ආයි මුලින් ඉඳන් කියනවා රෝමි ලක්කම් 3 AB රේඛාව සීහිදී ස්පර්ශ වෙන්න ඕනි. ඒ වගේම DAB කෝණයේ කෝණ සමච්ඡේදකයේ මත පිහිටන්නත් ඕන මේ වෘතයේ කේන්ද්‍රය. මත පිහිටන වෘතයක් නිර්මාණය කර කේන්ද්‍රය O ලෙස නම් කරන්න. හරි. එහෙනම් මෙතන තමයි O කේන්ද්‍රය. මේ ඉන්න O කේන්ද්‍රය මෙතන. මෙතනට තියන කව කට්ටේ තුඩ. ඕට කව කට්ටේ තුඩ තියලා හරිනේ. දැන් C වලදී ස්පර්ශ වෙන්නත් ඕනනේ. ඔන්න C වලට එනකම් පැන්සල් තුඩ ගත්තා. අරගෙන දැන් අඳින්න වෘතය. පොඩ්ඩක් වැඩි වෙලා. ටක් අඩු වෙනවා. හරි. ඔන්න වෘතය C වලදී ස්පර්ශ වෙන විදියට ඒ වගේම DAB කෝණයේ කෝණ සමච්ඡේදකය මත පිහිටන්නත් ඕන මේ වෘතයේ කේන්ද්‍රය. මත පිහිටන වෘතයක් නිර්මාණය කර කේන්ද්‍රය O ලෙස නම් කරන්න. හරි. නම් කරා. රෝමි ලක්කම් 4 ABD ත්‍රිකෝණයේ අනුබද්ධයෙන් ඔබ නිර්මාණය කළ වෘතය කුමන නමකින් හැඳින්විය හැකිද? ඒ සඳහා ඔබ පදනම් කරගත් හේතු ලියා දක්වන්න. මේ වෘතය මොන වෘතයද? දන්න ළමයි රේස් හෑන්ඩ් දාන්න. මේ වෘතය මොන වෘතයද? දැන් මේ නිර්මාණය වෙලා තියෙන්නේ ඉබේම නිර්මාණය වුණා මේ. මෙතන කෝණ සමච්ඡේදකයක් අරගෙන. හැබැයි මෙතන ලම්බ සමච්ඡේදකයක්. එහෙම ඒව නැහැ හැබැයි. පරිවෘතය වෙන්න නම් ලම්බ සමච්ඡේදක දෙකක් ඕනනේ. හරි. මේක හැබැයි මේ වෘතය අභ්‍යන්තරයෙන් මෙන්න මෙතන ස්පර්ශ කරන් යනවා. අපි දන්නේ නැහැ මේ දෙන්න ස්පර්ශ වෙනවද කියලා. හැබැයි මෙතන නම් ස්පර්ශ කරමින් යනවා කියලා දන්නවා. C වලදී. මෙතෙන්දි ස්පර්ශ වෙනවා. එතකොට මෙතන විතරයි ස්පර්ශ වෙන්නේ. මේ ත්‍රිකෝණයේ මේ පාදේ ස්පර්ශ වෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් මේක අන්තර්වෘතයමද? අන්තර්වෘතයද කියලා පොඩි සැකයක් එනවා. මේක අන්තර්වෘතය නම් මෙතන ස්පර්ශ වෙන්නත් ඕන මෙතනත් ස්පර්ශ වෙන්න ඕන. හරි? අන්තර්වෘතය ඇඳෙන්න නම් කෝණ සමච්ඡේදක දෙකක් තියෙන්න ඕනේ. ඔන්න එක කෝණ සමච්ඡේදකයක් හරි. එතකොට මේකත් කෝණ සමච්ඡේදකයක් වුණා නම් මේ DC කියන්නේ වැඩේ ගොඩනේ. මොකද කියන්නේ? මේ DC රේඛාවත් කෝණ සමච්ඡේදකයක් වෙනවාද නැද්ද? වෙනවා. ඒ කොහොමද දන්නවද?
මේ ලම්බ සමච්ඡේදකයනේ. මේ DC රේඛාව කියන්නේ AB ගේ ලම්බ සමච්ඡේදකය. එතකොට D වල ඉඳන් A ට තියෙන දුරයි D වල ඉඳන් B ට තියෙන දුරයි මොකද වෙන්නේ? AD DB ට සමානයි. AD දුරයි DB දුරයි සමානයි. හරි. අපි දන්නවනේ ලම්බ සමච්ඡේදකයේ මත ඉඳලා මේ අන්තලක්ෂ දෙකට මෙහෙම රේඛා දෙකක් ඇන්දොත් ඒ දුරවල් දෙක සමාන වෙනවා කියන දන්නවනේ. එතකොට මේ දුරවල් දෙක සමානයි කියන්නේ මේ කෝණ දෙකත් එක හා සමානයි. මෙයා අපි ගත්තේ 60ටනේ. එහෙනම් මෙයත් 60යි. එයත් 60යි, මෙයත් 60යි. 62ට බෙදිලා 30 30 ආවා. එතකොට මෙයා මේ කෝණ දෙක ගැනත් මොකද්ද කියන්න පුළුවන්? මේ කෝණ දෙක ගැන සමාන වෙනවා. හේතුව තමයි මේ පාදේ සමානයි. ත්‍රිකෝණ දෙක අංග සම කරොත් මෙයා 90යි මෙයාත් 90යි. මෙයා පාදේ මේ පාදේ සමානයි. මේ පාදේ පොදුයි. පාපා අවස්ථාවෙම ත්‍රිකෝණ දෙක අංග සමයි. හරි. මේ ABC ADC ත්‍රිකෝණයයි ADC කියන මෙන්න මේ ත්‍රිකෝණයයි BCD කියන මෙන්න මේ ත්‍රිකෝණයයි අංග සමත් වෙනවා. ඒ කොහොමද අංග සම වෙන්නේ? AC CB ට සමානයි. ඒ වගේම AD DB ට සමානයි. DC පොදුයි. DC පොදුයි. ඉතින් පාපා අවස්ථාවෙන් ත්‍රිකෝණ දෙක අංග සමයි. ත්‍රිකෝණ දෙක අංග සමයි කියන්නේ මේ කෝණය මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි. ඒ කියන්නේ මේ DC රේඛාව ලම්බ සමච්ඡේදකයක් වගේම කෝණ සමච්ඡේදකයක් වෙනවා. හරිනේ. ඒතර කෝණ සමච්ඡේදක දෙකක්. කෝණ සමච්ඡේදක දෙකයි මෙන්න ඡේදන ලක්ෂය O මෙන්න O ඉඳලා පාදයකට ලම්බයක් ඇඳලා එහෙනම් මේ වෘතය අන්තර්වෘතයම තමයි. ඔන්න දැන් තමයි කියන්නේ. දැක්කනේ? අන්තර්වෘතයමයි මේ තියෙන්නේ. හරි. ලියමු එහෙනම්. ප්‍රමිලක්කම් 4 ABD ත්‍රිකෝණයේ අනුබද්ධයෙන් ඔබ නිර්මාණය කළ වෘතය කුමන නමකින් හැඳින්විය හැකිද? ලියන්න අන්තර්වෘතය ඒ සඳහා ඔබ පදනම් කරගත් හේතු ලියා දක්වන්න. ඒ සඳහා ඔබ පදනම් කරගත් හේතු තමයි හේතු නම් ටිකක් ලියන්න වෙයි වගේ. AO කියන්නේ නම් කෝණ සමච්ඡේදකයක්. DO කියන්නේ ලම්බ සමච්ඡේදකයක්. ඒ වගේම එක කෝණ සමච්ඡේදකයකුත් වෙනෝනේ. ඒ ගැන පොඩ්ඩක් කියන්න වෙයි වගේ. හරි. පොඩ්ඩක් අපි එක කියමු හේතුවත් එක්ක. සමච්ඡේදකයක් D. හරි. අපි මෙන්න මෙහෙම කතාවක් කියමු මුලින්ම. AO යනු කෝණ සමච්ඡේදකයකි කියලා මුලින්ම ගන්නකො. AO යනු කෝණ සමච්ඡේදකයකි. AO යනු කෝණ සමච්ඡේදකයකි. AO යනු කෝණ සමච්ඡේදකයකි. හරි. ඊට පස්සේ DC ලම්බ සමච්ඡේදකය වන බැවින් DC AB රේඛාවේ ලම්බ සමච්ඡේදකය වන බැවින් DC කියන මෙන්න මේ රේඛාව DC AB රේඛාවේ ලම්බ සමච්ඡේදකය වන බැවින් DC AB රේඛාවේ ලම්බ සමච්ඡේදකය වන බැවින් DC AB රේඛාවේ ලම්බ සමච්ඡේදකය වන බැවින් ADC ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය හා BDC ත්‍රිකෝණය. ඒ මෙන්න මේ ත්‍රිකෝණ දෙක. ADC ත්‍රිකෝණය හා BDC ත්‍රිකෝණය ADC ත්‍රිකෝණය හා BDC ත්‍රිකෝණය අංග සම කිරීමෙන් ADC ත්‍රිකෝණය හා BDC ත්‍රිකෝණය අංග සම කිරීමෙන් ADC කෝණය සමානයි BDC කෝණය
BDC කෝණය ADC කෝණය සමානයි BDC කෝණය බව ADC කෝණය සමානයි BDC කෝණය බව පෙන්විය හැක. පෙන්විය හැක. ADC කෝණය සමානයි BDC කෝණය බව පෙන්විය හැක. එනම් DC ද කෝණ සමච්ඡේදකයකි. ඒකටම එනම් DC ද කෝණ සමච්ඡේදකයකි. එනම් DC කෝණ සමච්ඡේදකයක්ද වේ කියලා ගන්න. එනම් DC කෝණ සමච්ඡේදකයක්ද වේ. එනම් DC කෝණ සමච්ඡේදකයක්ද වේ. එනම් DC කෝණ සමච්ඡේදකයක්ද වේ. හරිද? ඔන්න කෝණ සමච්ඡේදක දෙකක් තියෙනවනේ. ඊළඟ රූලේ කෝණ සමච්ඡේදක දෙක ඡේදනය වන ලක්ෂය කෝණ සමච්ඡේදක දෙක ඡේදනය වන ලක්ෂය කේන්ද්‍ර ලෙසගෙන කෝණ සමච්ඡේදක දෙක කෝණ සමච්ඡේදක දෙක කෝණ සමච්ඡේදක කෝණ සමච්ඡේදක දෙක කෝණ සමච්ඡේදක දෙක ඡේදනය වන ලක්ෂය O ලෙසගෙන කෝණ සමච්ඡේදක දෙක ඡේදනය වන ලක්ෂය O ලෙසගෙන කෝණ සමච්ඡේදක දෙක ඡේදනය වන ලක්ෂය O ලෙසගෙන AB පාදයේ C හිදී ස්පර්ශ කරමින් යන වෘතය අන්තර්වෘතයයි. AB පාදය C හිදී ස්පර්ශ කරමින් යන වෘතය අන්තර්වෘතයයි කියලා ගන්න. AB පාදයේ C හිදී ස්පර්ශ කරමින් යන වෘතය අන්තර්වෘතයයි. හරි දැන් අවශ්‍ය දේ කියවිලා තියෙනවා එතන. හරි කෝණ සමච්ඡේදක දෙකක් ගන්නවා කියලා කියලා. කෝණ සමච්ඡේදක දෙකයි ඒ වගේම AB පාදයේ C හිදී ස්පර්ශ කරමින් යනවනේ. ස්පර්ශ කරමින් යන වෘතය අන්තර්වෘතයයි. හරි ඔන්න ඔය වගේ ලොකු ඔච්චර ලොකු පැහැදිලි කිරීමක් ඕනේ නැහැ. කෙටියෙන් පැහැදිලි කරත් ඇති. මම ටිකක් වැඩිපුර පැහැදිලි කරා. හරිද? අපිට ත්‍රිකෝණ දෙක අංග සමකල්ල. ඉතින් ඕක පෙන්වන්න පුළුවන්. ඒව පෙන්න ඉන්න ඕනේ නැහැ. කෙටියෙන් ලිව්වම ඇති. මෙහෙමයි අංග සමකල්ල කරන්න පුළුවන්. මේ දෙන අංග සමකල්ලා ADC කෝණයයි BDC කෝණයයි සමාන බව පෙන්නන්න පුළුවන්. එතකොට AODO කියන්නේ කෝණ සමච්ඡේදක දෙකක්. කෝණ සමච්ඡේදක දෙකක් ඡේදන ලක්ෂය කේන්ද්‍ර ලෙස අරගෙන ඇඳපු මේ වෘතය අන්තර්වෘතයයි කියලා තමයි කියන්න තියෙන්නේ. හරි. ඕනොච්චරයි. තව තියෙද ගානේ? තව තියෙනවා. sorry. තව කොටසක් තියෙනවා. දික්කල AOE හිදී මෙතෙන්දී DB හමුවේ නම් ACE ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානවද වෘතය මත F ශීර්ෂයක්ද පිහිටන පරිදි ACF ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ඔය කියන්නේ දික්කල AOE හිදී DB හමුවේ නම් ACE ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන වෙන්න ඕන. ACE එහෙනම් මෙයා යා කරගන්න වෙනවනේ. CE යා කරගන්න ACE කියද්දි මෙයා යා කරගන්න. ACE ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන වෘතය මත F ශීර්ෂයක් පිහිටන පරිදි. වෘතය මත F ශීර්ෂයක් පිහිටන පරිදි ACF ත්‍රිකෝණයක් ගන්නලු. ඒ කියන්නේ ACF ත්‍රිකෝණයේ වර්ගඵලයයි ACF ත්‍රිකෝණයේ වර්ගඵලයයි ACE ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමාන වෙන විදිහට තමයි අඳින්න කියන්නේ. ACF ත්‍රිකෝණයේ වර්ගඵලයයි ACE ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමාන වෙන විදිහට. පොදු ආධාරකය අඳුරගන්න. පොදු ආධාරකය AC. දෙකටම පොදු ආධාරකය AC. පොදු ආධාරකය. එහෙම නැත්නම් එකම ආධාරකය. එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. මෙයා එකම ආධාරකය නම් එකම සමාන්තර රේඛා අනිත් ශීර්ෂය හරහානේ යන්නේ. එහෙනම් E හරහා AC ට සමාන්තරව සමාන්තර රේඛාවක් අඳින්න ඕනයිනේ මෙතනින් මෙහෙට. අඳින්න. මෙතනින් මෙහෙට සමාන්තර රේඛාවක් අඳින්න.
AC ට සමාන්තරව. එහෙම නැත්නම් AB ට සමාන්තරව E හරහා මෙහෙම සමාන්තර රේඛාවක් එන්න ඕනේ. ඒක අනිවාර්යෙන් මෙන්න මේ ඡේදන ලක්ෂ්‍ය හරහා යයි. අපිට ඕන මේ කෝණය මෙතෙන්ට පිටපත් කරන්න පුළුවන්. මේ කෝණය මෙතෙන්ට පිටපත් කරගන්න පුළුවන්. මෙන්න මේ කෝණය මෙන්න මෙයාව මෙන්න මෙතෙන්ට පිටපත් කරගන්න පුළුවන්. හරි මේ දුර අරගෙන එන්න කව කටුවට මේ දුර කව කටුවට ගත්තා. ඡේදනය කරා. හරි දැන් අර E ලක්ෂයයි ඡේදන ලක්ෂයයි ආ කරගන්නවා. හරි දැන් මේ රේඛාවයි සමාන්තරයි. ඒකාන්තර කෝණ පිටපත් කරා. හරිනේ. එතකොට ACE අනිත් එක නා ACF. F එක මෙතන වෙන්න ඕන. ඒ කියන්නේ වෘතය මත තියෙන්නත් ඕන කියලා කියනවනේ. මෙයා යා කරගන්න දැන්. මෙතන තමයි F එක. මෙන්න F එක මෙතන හරියටම මේ ස්පර්ශ කරන තැනටම එන්න ඕනේ. ඕන්න ACE ත්‍රිකෝණයයි ACF ත්‍රිකෝණයයි වර්ගඵලයෙන් සමානයි. හේතුව එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන නිසා. ඔන්න නිර්මාණයක් කරා. හරි ඒ ගාන ඉවරයි. උච්චර නිර්මාණ. ප්‍රශ්න අංක 37. ප්‍රශ්න අංක 37. මකනවා මේක. AB 7.5යි AD 5යි DAB 6යි ABCD සමාන්තර ආශ්‍රයයක්. අටුවට ඇඳලා බලමු. AB 7.5යි AB 7.5යි AD 5යි මෙතන D දාමු AD 5යි ABCD ඔය විදියට. හරි. ඒ වගේම DAB 60ක් වෙන්නත් ඕන. DAB මෙයා 60යි. හරි 7.5ක් ගන්න AB ට වැඩියෙන් ගන්න. වැඩියෙන් අරන් 7.5ක් ඈතින් කපලා දාන්න. ඕන්න AB මෙතනින් අංශක 60යි. හරි 5ක් ඈතින් ඕන. සෙන්ටිමීටර් 5ක් කව කට්ටට ගත්තා. 5ක් ඈතින් කපලා දැම්මා. ආන්න එතන තමයි D.
මෙන්න මෙතන තමයි D. දැන් BCCD අඳින්නේ කව කට්ටෙන්මයි. කව කටුව ගත්තා AB තියෙනෝනේ AB දිග එහෙම නැත්නම් AD දිග දැන් මම කව කටුවට අරගෙනමනේ තියෙන්නේ. ඔය AD දිග කොහොමම මම අරගෙන එනවා මෙන්න මේ B කව කටුවේ තුඩ B ට තියෙනවා. මොකද සමාන්තර ආශ්‍රේ සම්මුඛ පාද දිගින් සමානයිනේ. මෙයා පහ නම් මෙයත් පහයිනේ. එහෙනම් මම මේ කව කට්ටේ තුඩ B ට ගෙනල්ලා පහක් ඈතින් ඔහොම කපලා දානවා. හරි? මොකද මේ සම්මුඛ පාද දිගින් සමානයි. ඊට පස්සේ මෙතන 7.5 නම් මේ DC 7.5යිනේ. අන්න දැන් මම ගන්නවා මේ 7.5. AB ගන්නවා. මෙහෙමම ගත්තට කමන්නේ නැහැ. මම පොතට තියලා 7.5යිනේ අපි මෙතනට ගත්තේ. අන්න මේ 7.5 ගන්නවා. 7.5 අරගෙන D ට කව කට්ටේ තුඩ තියලා මේ D කෙලවරට අන්න අර චාපය කපලා දානවා. එතන තමයි C තියෙන්නේ. මෙන්න C. දැන් BC CD ආකාරය. BC CD ආකාරය. ඔන්න සමාන්තර ආශ්‍රය. හරි. C හිදී DC පාදයේ ස්පර්ශ කරන්නා වූද B හරහා යන්නා වූද O කේන්ද්‍රය වූ වෘතය නිර්මාණය කරන්න. C හිදී DC පාදයේ ස්පර්ශ වෙන්න ඕන. C හිදී DC පාදයේ ස්පර්ශ වෙනවා නම් ඔය වෘතයේ කේන්ද්‍රය තියෙනවන කොතනද කියන එක හොයාගන්න මම දල සටහන භාවිතා කරනවා. DC පාදයේ මෙයානේ මේ තියෙන DC පාදය. මේ DC පාදය C වලදී ස්පර්ශ වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතනදී ස්පර්ශ වෙන්න ඕනේ. හරිද? C වලදී ස්පර්ශ වෙනෝ නම් ඔන්න ඔහොම ස්පර්ශ කරගෙන යන්න ඕන. ඔන්න ඔය විදිහට ස්පර්ශ වෙන්න ඕන. ඒ වගේම කියනවා B හරහා යන්නත් ඕන. B හරහා යන්නත් ඕන. ඔන්න ඔහොම වෙන විදිහට වෘතය. හරි. මට කියන්න මේ වෘතයේ කේන්ද්‍රය හොයාගන්න නම් මම කල යුතු නිර්මාණ දෙකක් තියෙනවා. මේ DC රේඛාව C හිදී ස්පර්ශ වෙන විදියට කරන්න ඕන නිර්මාණ එකක් තියෙනවා. ඒ වගේම B හරහත් යන්න නම් තවත් නිර්මාණයක් තියෙනවා. මේ නිර්මාණ දෙක දන්න ළමයි රේස් හෑන්ඩ් දාන්න. මේ විදියට වෘතය ගන්න මම කල යුතු නිර්මාණ දෙකක් තියෙනවා. ඒ නිර්මාණ දෙක දන්න ළමයි රේස් හෑන්ඩ් දාන්න. දැන් ඕක කියලා දුන්නේ නැද්ද? කියලා දුන්නා. මතක නැද්ද? මතක නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. පෙරලලා බලන්න. ඔය අන්තිමට හදපු ගණන් සෙට් එක ඔන්න ඔය වගේ හැදුවා. එකක් තමයි රේඛාවක් තියරි කියලා දුන්නානේ මම. රේඛාවක් යම් ලක්ෂයකදී ස්පර්ශ කරමින් යන වෘතය ලබා ගන්න නම් ඒ රේඛාවේ ඒ අදාළ ස්පර්ශ කරන ලක්ෂයෙන් ලම්බකයක් අඳින්න කියලා දුන්න තියරියක්. අපරාධ මේ තියරි ගැන. ඊට පස්සේ රේඛාවක් ජායක් වෙන විදියට වෘතයක් නිර්මාණය කරද්දී ඒ ජායේ ලම්බ සමච්ඡේදකය ගන්න පුළුවන්. ලම්බ සමච්ඡේදකය ගත්තම ගාන්ට ඒ රේඛාවේ AB ලක්ෂ දෙක හරහා වෘතය. ඉතින් ඔය තියරි දෙක තමයි මෙතන භාවිතා කරන්න තියෙන්නේ. තොපිට ඒකත් මතක නැත්නම් ඉතින් මම මොනව කරන්නේ? උගන්නලා මතක නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. හරි වැඩේ කරලා ඉවර වෙලා රේස් හෑන්ඩ් දාන්න. වැඩේ කරලා ඉවර වෙලා ඔය කියන ඔය කොටස. ඔය විදියට C හිදී DC පාදයේ ස්පර්ශ කරමින් යන්න ඕනේ. ඒ වගේම B හරහා යන වෘතය නිර්මාණය කරලා ඉවර ළමයි රේස් හෑන්ඩ් දාන්න. රෝමි ලකන් දෙක අවසන් කරලා රේස් හෑන්ඩ් දාන්න. කවුරුවත් නැද්ද? C හිදී පාදයේ DC ස්පර්ශ කරගෙන යන්න. C හිදී DC පාදයේ ස්පර්ශ වෙන්න ඕන. B හරහා යන්නත් ඕන. ඉතින් ඔය කන්ඩිෂන් දෙකටම තෘප්ත වෙන විදිහට නිර්මාණ දෙකක් තියෙනවනේ. ওই නිර්මාණ දෙකම මම කියලා දුන්නා. එකක් ජායක් වන වෘතයක්,
අනිත් එක යම් ලක්ෂයකදී ස්පර්ශ කරමින් යන වෘතය. ඔය නිර්මාණ දෙක කරන විදිය මම කියලා දුන්නා. තියරි වල. ඒ තියරි දන්නේ නැත්නම් ඉතින් මේක කරන්න බෑ. තියරි අමතකයි නම් කරන්න බෑ. එක ළමයි ඉන්නේ. අනිත් ළමයි නැද්ද? අනිත් ළමයිට මේවා වැටහෙන්නේ නැද්ද? විභාගෙට වැටහෙයි. මේ 11 වසර එක්සෑම් එකක් තියන්න ඕන. දැන් සෑහෙන පරක්කු වෙලා වැඩි 11 වසර එක්සෑම් එක 10ක් තියපු එක්සෑම්. 10 11ක් ගිය පාර එකට තියපු එක්සෑම් දැන් 10 ළමයි මුලින් ලියලා 11 උන් තවම නැහැ. ඇයි උන්ට දවසක් ගන්න බෑනේ. රිවිෂන් එක වෙලාව ගන්න බෑනේ. ඒතර උගන්නන්න තියෙන වෙලාවෙ එක්සෑම් ලියන්න. මේ කරන්න වෙන්නේ මෙහෙම දෙයක්. එක්ක ඔන්ලයින් කරනවා. කලින් වගේ. පේපර් එක දීලා හරි කොහොම හරි. එහෙම නැත්නම් කසුන්නේ කියලා ළමයිට එන්න කියලා කොහොමත් අනිත් අර ඔන්ලයින් ළමයිටත් මම දානවා එක්සෑම් පේපර් එක. ඒ විදිහට කරනවා. මේ මට සිකුරාදා වගේ දවසක් ගන්න පුළුවන්ද ඉස්කෝලේ යන්නේ නැති දවස්? ඔන්ලයින් ක්ලාස් කරනස ඉතින් ඔන්ලයින් කරනවා දරුවෝ. මෙහෙමයි දැන් අර මම දාලා තියෙන්නේ ෆිසිකල් එන්න බෑ. හරි ෆිසිකල් එන්න පුළුවන් ළමයින්ට තමයි ෆිසිකල් දාලා තියෙන්නේ. එතකොට ඉරිද රැයටත් එකක් තියෙනවා රිවිෂන් එකක්. ඒ ඉරිද රැය කරන්නේ ඉරිද උදේ කරන ටිකම තමයි ඉරිද රැයටත් කරන්න හිතන්නේ මම. මොකද අපේ ඉන්නවනේ දුර ළමයි. ඒ නිසා දුර ළමයි වෙනුවෙන් තමයි මම ඔය ඔන්ලයින් එක කරන්නේ ඉරිද රැයට. වැලිගම ළමයි වෙනුවෙන් ළඟ ළමයි වෙනුවෙන් තමයි ඉරිද උදේ ක්ලාස් එක. ඒතර උදේ කරන ටිකම තමයි රැයට කරන්න පැය දෙකමාරයි. 6 ඉඳලා 8මාර කොහොම වුණත් ඉරිද උදේ කරන ඔක්කොම ටික ඉරිද රැයට කරනවා. හරිද? ඒ ගැන බය වෙන්න එපා. ඉරිද උදේ කරන ටිකම තමයි ඉරිද රැයට කරන්නේ එදා දවසේ. දැන් එදා ඉරිද මම පටන් ගත්තනේ. එදා ගණන් ටිකක් හැදුවා. දැන් මේන ඉරිදට මම දන්නවා ආයි මත් ළමයි මේන ඉරිදට වැඩි වෙයි. මොකද සමහර ළමයි පස්සේ තමයි දැනගත්තේ රිවිෂන් එකක් ඉරිද උදේ තියෙනවා කියලා. ඉතින් මම දැක්ක ළමයි ගෲප් එකකට ගොඩක් ළමයි ජොයින් වෙලා ඉන්නවා. ඒ නිසා මේන ඉරිදට ෆිසිකල් ක්ලාස් එකේ තව ළමයි වැඩි වුණොත් මම නැවතත් ඔය කොටස් වෙළඳපොළ ටික මතක් කරලා නැවත අර මුල් ගණන් මම හදන්නේ නැහැ. එතනින් එහාට තියෙන ඉතුරු ගණන් ටික හදනවා. ඒතර ඔන්ලයින් එකේ අර දවස් දෙකේම කරපුවා එක දවසෙන් මම කවර් කරනවා. මොකද ඔන්ලයින් එක ඉක්මනින් කරගන්න පුළුවන් කියලා හිතනවා මම ෆිසිකල් එකට වඩා. හරි. ෆිසිකල් එකේ ළමයි කරන ඒව දිහාත් බලාගෙන නෝට් කරන්නේ ළමයි කරපුව බලලා කරන දේවල් වල එහෙමනේ. ඔව් මේ සතිය ඉරිදරයට තියෙනවා. මේ සතිය ඉරිදරයට තියෙනවා. එදා ඉරිද දරුවෝ උදේ මම දැම්මේ නැත්තේ දාන්න ගිහිල්ලා උතන ළමයිත් ඇවිල්ලා ඉඳියා. ඉතින් ඒ වෙලාවේ මම මොක සෙට් කර ඉඳියා නම් තවත් වෙලා යනවා. ඒ නිසා මම කල්පනා කරා ඔය ඔන්ලයින් එකයි ෆිසිකල් එකයි දෙකම එකට කරන එකේ ලොකු ප්‍රතිඵලයක් ගන්න අමාරුයි. මොකද මම ෆිසිකල් එකේදී අවධානය දෙන්නේ ෆිසිකල් එකේ ඉන්න ළමයිට. කසුන් එකේ ඉන්න ළමයිට. ඉතින් ඒ වෙලාවේදී ඔන්ලයින් ළමයි ගැන පොඩ්ඩක් අවධානය දෙන්න අමාරුයි. දැන් මෙහෙම කරද්දී මගේ අවධානය තියෙන්නේ ඔන්ලයින් ඕගොල්ලන්ට විතරයි. ඕගොල්ලෝ කරේ නැතිනොත් බයිනෝනේ. අන්න ඒ වගේ තමයි අතෙන්දි බයින්නවත් මුකුත් නැහැ. එතෙන්දි බයින්නේ ෆිසිකල් එකේ ළමයිට. එතකොට සර් ගිය සතියේ ටයිම් එක ගිය සතියේ ටික මේ සතියේ උගන්වනවද ඔන්ලයින්? ඔව් උගන්වනවා බය. ගිය ඉරිදා උදේ මම ෆිසිකල් එකේ කරානේ. ඒ ටික මේ එන ඉරිදා රැයට මම කරනවා. හරිද? ඕගොල්ලන්ට රිවිෂන් එක මුලින් ඉඳන් පටන් ගන්නවා ඉරිදා රැයට. එදා මම කරපු ටිකම මේ ඉරිදට කරනවා. ඒකේ ටියුට් එක මම දෙන්නම්. අපේ තියරි ළමයි ආපු ළමයි එදා ආවේ නැති අයට මම ඔන්ලයින් විතරක් එන අයට මම දෙන්නම්. අනිත් ළමයිට එදා මම කසුන් එකේදීම දුන්නා. හරි? දුර ළමයිට මම ටියුට් එක එවන්නම්. පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න මම ටියුට් එක එවන්නම්. මේ එතකොට දරුවෝ පන්ති ක්විස් එක 1000 නෙමෙයි. අරකේ දිනක ප්‍රවේශය 200යිනේ කසුන් එකේ. එතන මේකේ දිනක ප්‍රවේශය 200 ගානේ 4ක් 800යි. 800ක් ගෙවුවම ඇති මාසෙට. ඒ ළමයි ආවත් කසුන් එකට ආවත් 800යි. ඕගොල්ලෝ ඔන්ලයින් ආවත් 800යි. දෙකටම එන්න අවශ්‍ය නැහැ. දෙකෙන් එකකට ආවම ඇති. දෙකටම ආවත් කමන්නේ නැහැ. හරි? ඒ කියන්නේ තමන්ට නැවතත් ඒ ටික ආයි ඔන්ලයින් එකෙන් කරගන්න ඕන නම් දෙකටම ආවට ප්‍රශ්නයක් නැහැ.
එහෙමයි රිවිෂන් එක ටයිම් දෙකේ කරන්න හිතන් ඉන්නේ. ඊට පස්සේ පේපර් කියලා වෙනම කරන්නේ නැහැ. පේපර්ස් ටික තමයි මම එක්සෑම් කියලා මතක් කරවන්නේ. ඔයගොල්ලන්ට එක්සෑම් කියවල මතක් කරවනවා. ඒ නිසා එක්සෑම් ටික මට කරගන්නත් ඕන. දැන් එක්සෑම් කරන්න වෙලාවක් නැති වෙලා තියෙන්නේ. එක්සෑම් කරන්න මට උදේ වරුවක් ගන්න තිබ්බනම් නියමයි. ඕගොල්ලෝ ඉස්කෝලේ යන්න නැති දවසක් තියෙනවා නම් මට ඒක වෙලාවකින් දැනුම් දෙන්න. සර් අපි මෙන්න මේ දවසේ යන්නේ නැහැ ඉස්කෝලේ. එතකොට මට එදාට එක්සෑම් එකක් ලියවන්න පුළුවන්. පැය 5ක. සර් ඔන්ලයින් එතකොට ඔන්ලයින් එනකොට කසුන් එකකින් ටියුට් ගන්න පුළුවන්ද? පුළුවන්. ගන්න පුළුවන්. හැබැයි මම ඉන්න වෙලාවක ඇවිල්ලා ඉල්ල ගන්න. ඉරිදා උදේටම ඇවිල්ලා ඉල්ලගෙන යන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් ඉරිදා දවස් ඇතුළත. ඉරිදා දවස් ඇතුළත මම ඉරිදා කසුන් එකේ ඉන්නවනේ. ඉරිදා උදේ ඉන්නවා. ඉරිදා දවල් 1:00 ඉඳලා 4 වෙනකන් ඉන්නවා. ඒ ටයිම් වල ඇවිල්ලා ඉල්ලගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ළමයිට මම දාන්නම් මට පොඩ්ඩක් දැනුවත් කරලා තියන්න ඔන්ලයින් ඉන්න ළමයි ටියුට් එක කසුන් එකකින් ගන්න අය. ඊට පස්සේ දුර ළමයි මගේ PDF ඉල්ල ගන්න. ඔව් ක්ලාස් ෆීස් ඔක්කොම 800යි. ඔව් එක සැරේ තමයි ඩේ ෆීස් 200 ගෙවන එක මල කරුමයක් නේ ඔන්ලයින් ඉන්න ළමයිට. සතියෙන් සතිය 200 දාන්න. හරි. ඒ නිසා මම එක සැරේ 800 දැම්ම නැත්නම් ඕගොල්ලන්ටත් බැංක් එකට යන්නයි ට්‍රාන්ස්ෆර් කරනවා නම් ට්‍රාන්ස්ෆර් කරන්නයි. ඒක කරදරයක් නිසා තමයි එක සැරේ 800 දැම්මේ. කසුන් එකට එන ළමයිට චුට්ට ටික ටික ගෙවන්න පුළුවන්. ඕගොල්ලන්ට එක සැරේ ගෙවන්න පුළුවන් ඔන්ලයින් ළමයිට. කැමති ක්‍රමයක් අනුගමනය කරන්න චුට්ට චුට්ට ගෙවුවත් කමක් නැහැ. එක සැරේ ගෙවුවත් කමක් නැහැ. ඒක ඕගොල්ලෝ කරන්න. හරි. මේ එහෙනම් හරිනේ. තව එනම් මුකුත් දැන් අහන්න අවශ්‍ය දේවල් තියෙනම් මගෙන් අහන්න අහලා හරි හරි ඔන්ලයින් එන ළමයිට ඔන්ලයින් එක කරනවා ඉරිදරට බය වෙන්න එපා මොකද ගොඩක් ළමයිට ඉරිද උදේ ඉන්න බැරි ප්‍රශ්න තියෙනවා දහම් පාසල් එකේ ඒක ප්‍රශ්නයි ඒවා නිසා එයාට ඔන්ලයින් එකකුත් තියෙනවා හරි ඊළඟ මේකේ ඉතුරු කොටස් ටිකට යන්න හරිද කොහොමද මේක ඉවර ළමයි රේස් එකෙන් දාන්න මම මේ කතාවෙන් කතාව එකක් තමයි තිබුණා මේක ඉවර ළමයි 3 දෙනයිද 4 දෙනයි 5යි හරි ඕන්න DC රේඛාව සීහිදී ස්පර්ශ වෙනව නම් DC රේඛාව සීහිදී ස්පර්ශ වෙනව නම් DC රේඛාවට සීහිදී ලම්බයක් හැදෙන්න ඕන හරිද DC රේඛාව සීහිදී ස්පර්ශ වෙන්නේ ඔය හිතන්න මේ ඔන්න DC රේඛාව මෙතෙන්දී ස්පර්ශ වෙනවා නම් මෙතනින් ලම්බයක් කොහොම එන්න ඕනේ නම් මෙතනින් ලම්බයක් ගන්න ඕන අපි මෙතනින් ලම්බයක් ඔන්න ඔහොම පහළට ගන්නේ කොහමද DC දික් කරන්න DC කඩිරි වලින් දික් කරගන්න දැන් මට කඩිරිය ඇඳ ඉන්න බැරි නිසා මම මෙහිම ඝන ඉර අරගෙන දික් කරනවා දික් කරගෙන කව කටුව අරගත්තා C කෙලවරට C ට කව කට්ටේ උඩ තියලා දෙපැත්තට චාප දෙක ගන්නවා මේ පැත්තට චාපයයි මේ පැත්තට චාපයයි චාප දෙක ඇඳලා දැන් 90ක් ලම්බකයක් යන අංශක 90න්නේ හොව් වැරදුනා කව කට්ටේ උඩ මෙතෙන්ට ගේන්න මෙතෙන්ට ගෙනල්ලයි දෙපැත්තට ගන්න මෙතනින් මෙහෙට චාපයයි කව කට්ටේ උඩ මෙතෙන්ට ගෙනල්ලා ආන්නර චාපේ කැපෙන්නද හරි දැන් C ලක්ෂයයි අර චාප කැපුණු තැන යා කරන්න හරියටම ලම්බයක් ඔන්න ලම්බේ හරි ඔන්න ඔය ලම්බේ මත තමයි ඔය වෘතයේ කේන්ද්‍රය තියෙන්නේ ඒ වගේම මේ B හරහාත් යනෝනේ B හරහාත් යනවා කියන්නේ BC රේඛාව මොකක් බවට පත් වෙනවද මේ BC රේඛාව මොකක් වෙනවද ජායක් වෙනවා BC රේඛාව ජායක් මෙයා ජායක් නම් ජායේ ලම්බ සමච්ඡේදකය ගත්ත නම් එයා මත තමයි කේන්ද්‍රය තියෙන්නත් ඕන එහෙනම් ජායේ ලම්බ සමච්ඡේදකය ඔන්න ජායේ ලම්බ සමච්ඡේදකය මෙතනින් මෙහෙට චාපයයි මෙතනින් මේ පැත්තට චාපයයි ජායේ ලම්බ සමච්ඡේදකයයි මේ ගන්නෙ ජායේ ලම්බ සමච්ඡේදකය හරි ඕන්න දැන් ජායේ ලම්බ සමච්ඡේදකය ගත්තා හරි මේ ලම්බකයයි ඔය ලම්බ සමච්ඡේදකයයි
කැපුණු තැන තමයි පුතේ ඔය පුතේ කේන්ද්‍රය තියෙන්නේ. මෙන්න මෙතන තමයි ඔය පුතේ කේන්ද්‍රය. සීහිදී ස්පර්ශ වෙනවලුනේ. එහෙනම් සීට තියෙන කව කට්ට තුඩ තියලා අඳින රුතේ අනිවාර්යෙන් B හරහා යනවා. ඔන්න ෂෝක් එකට යනවා මේ. දැක්කනේ සීහිදී ස්පර්ශ කරගෙන B හරහා යන්නේ මේ ෂෝක් එකට. ඔන්න රුතේ. C වලදී ස්පර්ශ කරගෙන B හරහාත් යනවා. මෙතන අංශක 90යි හරියට. අනිත් පැත්තට ගමු 90. නින්දා ගත්තත් කමන්නේ. දැම්මේ නැතත් කමන්නේ. හරි. ෘතේ කේන්ද්‍රය O ලෙස නම් කරන්න ඕනේ. මෙන්න කේන්ද්‍රය මෙතන O. ඉහත නිර්මාණය කළ ෘතයට D සිට තවත් ස්පර්ශකයක් නිර්මාණය කර. D සිට තවත් ස්පර්ශකයක් නිර්මාණය කර. ෘතය ස්පර්ශ කරන ලක්ෂය E ලෙස නම් කරන්න. හරි. දැන් මේ ෘතයට C හිදී DC රේඛාව ස්පර්ශ වෙනෝනේ. මේ DC රේඛාව C වලදී ස්පර්ශ වෙනවා. හරිද? ඒතර D වල ඉඳලා කියන්නේ D කියන්නේ බාහිර ලක්ෂයක්. මේ බාහිර ලක්ෂයේ ඉඳලා මේ ෘතයට තවත් ස්පර්ශකයක් හඳුන්වනවා. අන්න තවත් ස්පර්ශකයක් හඳින්න නම් අපි මේ වෙලාවේදී භාවිතා කරන්නේ ස්පර්ශක සම්බන්ධයෙන් මොකද්ද? ක්‍රමීය මොකද්ද? බාහිර ලක්ෂයක සිට ෘතයට ස්පර්ශක දෙකක් ඇඳි විට ස්පර්ශක දෙක මොකද වෙන්නේ? දිගින් සමානයි. ස්පර්ශක දෙක දිගින් සමානයි. එතකොට D වල ඉඳලා තවත් ස්පර්ශකයක් ගන්න නම් ස්පර්ශක දෙක දිගින් සමාන නිසා මේ DC දිග කව කටුවට අරගෙන ඕන්නෝම අරගෙන එනවා අනිත් එක ගන්න. කපලා දැම්ම මෙන්න. හරි මෙන්න මෙහෙම කපලා දාන්න. DC දිග කව කට්ටට අරගෙන කොහොම අරගෙන එන්න මෙහෙට. අරගෙන ඇවිල්ලා මේ වෘත්තය කපලා දාන්න. කපලා දැම්මම DC දිගයි මේ කැපිච්ච තැන E ලෙස ගන්නලුනේ. E ලෙස නම් කරන්නලු. එතන DE සමානයි. මෙතන තමයි E තියෙන්නේ. මෙන්න E. ආන දැන් DE ආ කරන්න. DE ආ කරන්න. ඔන්න DE ආ කර හරියටම ස්පර්ශ වෙනවා. අපි මෙතෙන්දි ගත්තේ මේ ස්පර්ශක දෙක දිගින් සමානයි කියන ලක්ෂණය. DC DE ට සමානයි. ස්පර්ශක දෙක දිගින් සමාන නිසා මෙයා DE ත් ස්පර්ශකයක්. හරි. ඊළඟට නම් කරන්න. ඊළඟට වෘතය තුල EP සමානයි. EP සමානයි 4ක් වන EP ජායක් නිර්මාණය කරන්න. වෘතය තුල EP අන්න පාර තව P එකක්. බුදුආම්බෝ මේක ඉවරයක් නෑ. ඒ කියන්නේ EP 4ක් වෙන විදියට ගන්න කව කටුවට සෙන්ටිමීටර් 4ක්. කව කටුවට ගන්න දැන් සෙන්ටිමීටර් 4ක්. පේනවනේ ගණන් වල තියෙන බර. හරි. සෑහෙන බරයි මේ ගණන්. සුන්දර නෑ. අමාරුයි ගණන්. හරි වෘත්තය තුල EP 4ක් වෙන විදියට. ඔන්න ගත්ත කව කටුවට 4ක් ඊට තියන කව කට්ටි තුඩ මොකද E නේ එක ලක්ෂයක් වෙන්නේ. ඊට කව කට්ටි තුඩ තියලා P ගන්න කැමති පැත්තකින් එක්ක මේ පැත්තෙන් එක්ක මේ පැත්තෙන්. මේ පැත්තේ ගත්තොත් එහෙම නිකන් එක ගොඩේ වගේ. මම මේ පැත්ත ගන්න. හරි. ඔන්න මෙතන තමයි P එහෙනම්. හරි. EP හරියටම 4යි. EP ජාය. ඔන්න EP ජාය දැන් ඇඳා. ඔන්න EP හරියටම සෙන්ටිමීටර් 4ක් නේ ගත්තේ. වෘතය මත එන්න ඕන P ලක්ෂයයි. EP සමාන සෙන්ටිමීටර් 4ක් වන EP ජායක් නිර්මාණය කරනවා. හරි. ඔන්න EP ජාය. දික්කල DE පාදය මත S ලක්ෂයේ පිහිටනසේ දික්කල DE. වරකෝ දික්කල DE මෙයා. දික්කල DE පාදය මත S ලක්ෂය පිහිටනසේ EPS. EPS සමද්විපාද ත්‍රිකෝණය නිර්මාණය කරා. දික්කල DE පාදය. DE දික් කරා කියලා හිතමු. ඔන්න DE දික් කරා. දික්කල DE පාදය මත S ලක්ෂයක්. කොහේ හරි S ලක්ෂයක් තියෙන්න ඕන මෙයා මත. S ලක්ෂය පිහිටනසේ EPS
සමද්විපාද ත්‍රිකෝණය නිර්මාණය කරන්න. EPS සමද්විපාද. හරි අපිට එතකොට සමද්විපාද කියද්දි මොන පාද දෙකද සමාන කියලා නැහැ. දික්කල DE පාදයේ මත S ලක්ෂය පිළින්න පරිදි EPS. අපි ඔය දිගම ගමු සෙන්ටිමීටර් 4ම ගමු මේ පැත්තේ. එතකොට කොහොමද සමද්විපාද වෙනවද? හරි. මෙතන සෙන්ටිමීටර් 4යිනේ. ඒ 4ම ඔහොම කරකවල මෙතනින් ගහලා දාන්න. හරි එතකොට EP ES සමානයිනේ මෙයා S කියලා ගමු. EP ES සමානයිනේ. EP ES ට සමානයි. සෙන්ටිමීටර් 4 4. හරිනේ සමද්විපාදයි. හරි. ඕන EPS. මට වැරදුන්නේ නැහැ නේ දික්කල DE පාදය මත හරිනේ. හරි හරි. දික්කල DE. මොනවා හරි වැරදීමක් වුණාද ගානේ කොහෙවත්? ආයෙත් බැලුවේ. නෑ සර් ඔන්න තමයි. එහෙම තමයි එන්නේ. තමයිනේ. හරි ඔය විදියට ගමු. ඒක පොඩ්ඩක් ආය අන්තිම කොටස් එහෙම එච්චර තේරුමක් නැහැ වගේ. ගානේ පොඩි අවුලක් වගේ දන්නේ නැහැ. මේක ඊට වඩා ලස්සනට දෙන්න තිබ්බා මෙන්න මෙහෙට. මේවා එකට කනෙක්ට් කරලා පොඩ්ඩක් මෙහෙම ලස්සන ගතියක් දෙන්න තිබ්බා. මේක වෙන කමක් නැහැ දැන්. හරි ඊළඟ ගාන ගමු 38 වෙනි ගාන. 38 ප්‍රශ්න අංක 38 සරල ධාරය කවුරු හරි භාවිතයෙන් AB 8යි CAB 6යි CBA 45 වනසේ ABC ත්‍රිකෝණය. AB 8යි. මේ දල සටහන මොකක්ද දීලා තියෙන්නේ? මේ දල සටහන මට පේන්නේ වැරදිලා දීපු එකක්. හරි දල සටහන ඕනේ නැහැ නිකන් 38 වෙනි ගාන ගන්න. AB 8යි CAB 60යි CBA 45ක් වන ABC ත්‍රිකෝණය. AB 8ක් ABC CAB 60යි CBA 45යි. හරි වැඩේ කරගන්න දර බඩ ගාලා AB 8යි CAB 60යි ඊළඟ මෙතන 45යි කැමති විදියකට ගන්න ඕනනම් 90 එහෙම නැත්නම් 60 32 60යි ඊට පස්සේ දෙවෙනි 32කට බෙදලා කැමති විදියක් දැන් 60යි දැන් 30යි කඩේරි වලින් E සහ චාප කැපුණු තැන් යා කරලා මේ දෙවෙනි 32කට බෙදන්න එතකොට හරියි මේවා දන්න ඕනේ අලුතෙන් කියන්න ඕන නෑ
හරි. ඔන්න 45. මෙතන C. AC හා AB බද්ධ පාද වන්නා වූ ABDC සමාන්තර ආශ්‍රය නිර්මාණය කරන්න. AC හා AB බද්ධ පාද වන්නා වූ AC හා AB AC AB බද්ධ පාද වන්නා වූ ABDC සමාන්තර ආශ්‍රය ABDC එන D එක මෙහෙට එන්න ඕනේ. D ලක්ෂය මේ පැත්තට. ඒතර තමයි AB AC බද්ධ පාද වෙන්නේ. හරි. එහෙනම් D ලක්ෂය මේ පැත්තට එන්න ඕනි. මේ හරියට D ව හොයාගන්න අපිට භාවිතා කරන්න පුළුවන් මේ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද දිගින් සමානයිනේ. එතකොට මේ AB වර්ගෙන AB දිග ගත්තා. AB දිග. හරි. AB දිග අරගෙන C වල ඉඳලා C ට කව කට්ටේ තුඩ තියලා අර පැත්තට ඡාපයක් ඇඳා. ඊට පස්සේ AC දුර අරගෙන AC දුර ගන්නවා. AC දුර අරගෙන B වල ඉඳලා ඡාපයක් දෙනවා. හරි. එතන තමයි D තියෙන්නේ. ඔය තියෙන්නේ D. දැන් BD DC යා කරන්න. BD DC යා කරන්න. ඔන්න සමාන්තර ආශ්‍රය. ABDC සමාන්තර ආශ්‍රය. හරිනේ. ABDC පිළිවෙලට තියෙන්න ඕන. ඔන්න පිළිවෙලටක් තියෙනවා. C සිට AB ලම්බයක් නිර්මාණය කර. C සිට AB ලම්බයක් ගන්න ඕන. ඒ AB හමුවන ලක්ෂ්‍ය M ලෙස නම් කරන්න. C සිට AB ලම්බයක්. පොඩ්ඩක් වැඩියෙන් ගන්න, ගොඩාක් එපා. දෙපැත්තට ඡාප දෙයක් අඳින්න. එතෙන්ට ඡාපයයි. එතෙන්ට ඡාපයයි. C වල ඉඳන් AB ලම්බයක්. හරි. දැන් මේ දෙපැත්තට ඡාප දෙක ඇඳා. මේ ගන්න ලම්බයක්, ලම්බ සමච්ඡේදකයක් නෙවෙයි. මේ ලම්බයක් ගන්න. දැන් C එකයි අර ඡාප කැපුණු තැන යා කරා. ඒතර ලම්බයක් හරියට. ඕන්න ලම්බකය. හරි. ඒක M ලෙස නම් කරන්නලු. මෙතන M. CM දිග මනින්න. CM. ඔහොම මොනනම් මනින්න පුළුවන් අඩුවල මෙහෙම තියලා. දැන් කව කටුවට අරගෙන ගත්තත් කමන්නේ. 5යිද බලන්න ඉන්නේ. සෙන්ටිමීටර් 5ක්ද බලන්න. මට chat box දාන්න. හරිනේ 5යි. හරි CM 5 සෙන්ටිමීටර් කියලා ගන්න. වෙනම ලියන්න ඒක. CM සමානයි 5යි CM. ඊළඟ ABDC සමාන්තරාශ්‍රය වර්ගඵලය සොයන්න. අන්න. හරිනේ මෙයා 5යිනේ. දැන් වර්ගඵලය ගන්න පුළුවන්. මෙයා 5යි CM. AB වල දිග අපි දන්නවා. AB 8යි. දැන් ඉතින් මෙයාගේ වර්ගඵලය ගන්න ගේම. ABCD සමාන්තරාශ්‍රය වර්ගඵලය සමානයි. කොහොමද ගන්නෙ? ABCD සමාන්තරාශ්‍රය වර්ගඵලය සමානයි. සමාන්තරාශ්‍රය කියලා කියන්නේ. සමාන්තරාශ්‍රය වර්ගඵලය සමානයි
ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස 8 වරක් 5. 8 වරක් 5 40යි. 46 වර්ග සෙන්ටිමීටර. හරි. ඔන්න සමාන්තර ආශ්‍රයක වර්ගඵලය භාගයේ ඉන්නේ ත්‍රිකෝණයක ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස තමයි සමාන්තර ආශ්‍රයක ලම්බ වර්ගඵලය හොයාගන්නේ. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයාගන්න සූත්‍රේ ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. ඊළඟට BC හා AD විකර්ණයන්ගේ ඡේදන ලක්ෂය හරහා යන්නා වූද M ලක්ෂයේදී AB ස්පර්ශ කරන්නා වූද වෘතය නිර්මාණය කරන්න. අන්න ඔය කන්ඩිෂන් දෙකට ගැළපෙන විදියට වෘතයක් අඳින්න බලන්න, වෘතය නිර්මාණය කරන්න බලන්න. BC හා AD විකර්ණයන්ගේ ඡේදන ලක්ෂය හරහා යන්නත් ඕනේ. BC AD විකර්ණ දෙක අඳින්න වෙනවා එහෙනම්. BC AD BC AD විකර්ණයන්ගේ ඡේදන ලක්ෂය කියන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන. එතකොට මේ ඡේදන ලක්ෂය හරහා යන්න උද මේ හරහා යන්නත් ඕනයි. ඒ වගේම M ලක්ෂයේදී AB ස්පර්ශ වෙන්නත් ඕන. M ලක්ෂයේදී AB ස්පර්ශ වෙන්න ඕන. ඕන්න. හරි. M වලදී AB ස්පර්ශ කරගෙන මෙන්න මේ ඡේද ලක්ෂය හරහා යන විදියට ඔන්නම වෘතයක්. හරි. ඔන්න ඔය වෘතය ගන්න කරන්න ඕන නිර්මාණ දැනටමත් එකක් වෙලා හමාරයි. එකක් වෙලා තියෙන්නේ. වෙන එකක් කරන්න ඕන. ඔන්න ඔය විදියට වෘතයක් ගන්න අපි කරන්න ඕන නිර්මාණ මොනවද? AB රේඛාව M හිදී ස්පර්ශ වෙනෝනේ. AB රේඛාව M හිදී ස්පර්ශ වෙනවා නම් අනිවාර්යෙන් M හිදී අඳින ලද ලම්බකය මත තමයි ඔය වෘතයේ කේන්ද්‍රය තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ CM මත කොහේ හෝ තැනක කේන්ද්‍රය තියෙනවාම තමයි. හරි? මොකද මෙතෙන්දී ස්පර්ශ වෙනවා. ඒ වගේම මෙන්න මේ විකර්ණ දෙක ඡේදන ලක්ෂය හරහත් යනෝනේ. ඒ කියන්නේ මේ විකර්ණ ඡේදන ලක්ෂයයි M නුයි යා කරගත්තොත්. විකර්ණ දෙක ඡේදන ලක්ෂයයි M එකයි යා කරගත්තොත් මම යා කරගන්නම්. විකර්ණ දෙක ඡේදන ලක්ෂයයි M එකයි යා කරගන්න. ඔන්න. එතකොට මෙයා මොකක් බවට පත් වෙනවද? මෙහෙම ස්පර්ශ කරගෙන මෙයා හරහා යනවා කියන්නේ ඔය විකර්ණ දෙක ඡේදන ලක්ෂයයි M එකයි යා කරපු රේඛාව මොකක් බවට පත් වෙලාද? ඔය වෘතයේ කො ජායක් බවට පත් වෙලා. ජායක්නේ. එහෙනම් මේ ජායේ කවුරු මතද කේන්ද්‍රය තියෙනවනේ? මේ ජායේ ලම්බ සමච්ඡේදක මත. හරි? දැන් මේ රේඛාව යා කරගත්තා. මෙයාගේ ලම්බ සමච්ඡේදකය ගන්න. ලම්බ සමච්ඡේදකයයි මේ රේඛාවයි කැපෙන තැන තමයි ඔය වෘතයේ කේන්ද්‍රය තියෙන්නේ. හරි? වැඩේ කරන දඩස් කාලා. හරි. මෙන්න මේ රේඛාවේ ලම්බ සමච්ඡේදකය ඕන. රේඛාවේ ලම්බ සමච්ඡේදකය. දෙපැත්තට චාප දෙකක් ගහමු. චාප ටිකක් එක ගොඩේ වගේ යන්නේ. හරියට මතක තියාගන්න මේ තියෙන්නේ මේකේ චාපේ මේ තියෙන්නේ මේකේ චාපේ කියලා. නැත්තම් ඉතින් පටලවිලා වැඩේ කෙලින්ම වැරදි. ඒ නිසා මතක තියාගන්න ගහන චාප. අපි ගහගත්තු ඒවා මේ තියෙන මේකේ චාපේ මේ තියෙන මේකේ චාපේ. නැත්තම් වැඩේ ඉවරයි විනාශයි. හරි මෙන්න මෙතන තමයි අනිත් චාපේ. දැන් චාප කැපුණු තැන් යා කර ලම්බ සමච්ඡේදකය ගන්න. ඔන්න ලම්බ සමච්ඡේදකය ගත්තා. මේ ගත්තේ මෙන්න මේ. මෙතනයි යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකය.
මෙතන ලම්බකයි මේ දිගට සමානත් වෙනවා. හරිනේ. දැන් වෘතයේ කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? දැන් මෙයා m වලදී ස්පර්ශ වෙනෝනේ. ඒ කියන්නේ මේ cm මත තියෙන්නත් ඕන. මේ ලම්බ සමච්ඡේදකේ මත තියෙන්නත් ඕන. cm මතයි ලම්බ සමච්ඡේදකේ මතයි කියන්නේ මෙන්න මෙතන. මෙතෙන් පොයින්ට් එක. ඔන්න උතර තමයි වෘතයේ කේන්ද්‍රය. තියන්න කව කට්ටේ තුඩ එතෙන්ට. තියලා පැන්සල් තුඩ ගන්න මෙන්න මෙතන ස්පර්ශ කරන්න යන්නේ m. අඳින්න බලන්න පුතේ. මොන්න බලන්නකෝ දැක්කනේ. ලස්සන්ට යනවනේ මෙතන කපාගෙන මේ. කොබලන් වැඩේ ඉවර ළමයි රේසයන් දාන්න. මේ වැඩ ටික ඉවරයි. ඉවර කරපු ළමයි රේසයන් දාන්න. තරින්දි තාම නැද්ද? හරි 39 පටන් ගන්න 39 40 කරගෙන යන්න දිගට 39 දැන් මම හදනවා මේ ගණන් ටික හදලා ඉවර කරන්න ඕනේ. මේ වගේ ගණන් ඔයගොල්ලෝ අද වෙන්න කියන්නේ ළමයි මේ වගේ මෙච්චර බර ගණන් හදන්නේ නැහැ. පොඩි ගණන්නේ හදන්නේ. නමුත් ඉතින් විභාගෙදී අමාරුයි වැටෙනවා. මේ වගේ ගණන් හදන්න ඕනේ. හොඳ ගණන්. හරි. හරි 39 39 වෙනි ගාන BC 8යි ABC 90යි AB 6යි ABC ත්‍රිකෝණයක් BC 8යි BC 8යි ABC 90යි ඒ වගේම AB 6යි ත්‍රිකෝණයක් එන්නේ අටට වඩා වැඩියෙන් ගත්තා දෙපැත්තෙන් ලකුණු කරගත්තා BC මෙතනින් අංශ 90ක් ඕනයි දැන් කව කටුවට සෙන්ටිමීටර් 6ක් අරගෙන ඒව හොයාගන්න. ආන්න ඒ. හරි. ඔන්න ඒ ලක්ෂය. ඊළඟට AC දිග මැන ලියන්න. මයින්න දෙයක් නෑ දන්නවා ඉතින් 10යි කියලා. ඕන මැනලත් බලන්න සෙන්ටිමීටර් 10ක් එයි. AC සමානයි සෙන්ටිමීටර් 10යි. 6ට 10 ත්‍රිකෝණ මේ ත්‍රිකෝණයන්නේ. ඒතර මේ තියෙන පයිතගොරස් ත්‍රිත්වයක්. 6ට 10.
ක්‍රමිලක්කම් 3 BC හි ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කර BC ගේ ලම්බ සමච්ඡේදකය ගන්නලු. නිර්මාණය කර එය BC හමුව ලක්ෂය E ලෙසද AC හමුව ලක්ෂය F ලෙසද ලකුණු කරා. හරි. BC ගේ ලම්බ සමච්ඡේදකය ගන්න. හරි ඕන්න ලම්බ සමච්ඡේදකය BC ගේ BC හි ලම්බ සමච්ඡේදක නිර්මාණය කර එය BC හමුව ලක්ෂය BC කැපෙන තැන E කියලා ගන්නලු. මෙතන E AC හමුව ලක්ෂය F. මෙතන F. F ලක්ෂය හරහා BC ට සමාන්තරව මෙයාට සමාන්තරව රේඛාවක් නිර්මාණය කරන්න. හරි. BC ට සමාන්තර F හරහා සමාන්තර රේඛාව. අපිට පුළුවන් මෙයාව මෙහෙට පිටපත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයාව අනුරූප කෝණ වලින් මෙහෙට පිටපත් කරන්නත් පුළුවන්. ඒකාන්තර කෝණ හෝ අනුරූප කෝණ. මම අනුරූප කෝණ පිටපත් කරන්න. කැමති විදියක්. ඒකාන්තර කෝණ වලින් හෝ අනුරූප කෝණ වලින්. මම අනුරූප කෝණ ගන්නවා. මෙයාව අනුරූප කෝණ වලින් මේ පැත්තට. F අකුරනේ හැදෙන්න ඕනේ. F අකුර එන විදියට මෙන්න මෙහෙට. මේ චාප දුර අරගත්තා. හරි මෙතන ඉඳලා ආන්න කපලා දැම්මා. හරි. දැන් චාප කැපුණු තැනයි F එකයි යා කරා. ඕනනම් අනිත් පැත්තට තර ගන්න. අනිත් පැත්තට නම් හැබැයි කියලා නැද්ද කොහෙද? කමන්නේ. මේක අතර ඕනම ගමුනේ. හරි ඔන්න සමාන්තර රේඛාව. මෙයාට සමාන්තරයි. F ලක්ෂය හරහා BC ට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න එය AB රේඛාව හමුවන ලක්ෂය. අන්න AB රේඛාව හමුවන ලක්ෂය G ලෙස ලකුණු කරන්න. මෙයා G. F කේන්ද්‍රය වූද ABC හරහා යන වෘතය නිර්මාණය කරනවා. F කේන්ද්‍රය නම් F ට කව කට්ටි උඩ තියලා පස්සේ ගන්න මේ C වලට හරි A වලට හරි පැන්සල් උඩ ගන්න. අරගෙන අඳින්න වෘතය අනිවාර්යෙන් ABC හරහා යනවා.
හරි ඊළඟට එම වෘතයේ අරය අරය කීයක් දාවේ සෙන්ටිමීටර් 5යිනේ ඔව් සර්. හරි ඊළඟ ගානට යන 30 40 39 ඉවරයි 40 වෙනි ගාන දී ඇති දල රූපයේ දැක්වෙන මිනුම් අනුව. එතකොටයි දල රූපේ මොකක්ද දන්නවද? දල රූපේ තමයි අර උඩ තියෙන්නේ. හරිද? ගාන පොඩක් එහා මෙහා ගිහිල්ලා රූපේ උඩට ගිහිල්ලා. එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ දල රූපය තමයි ඔය උඩ තියෙන්නේ. මම කිව්වේ මේක මේ ගාන එකක් නෙවෙයි කියලා. ආන්න එක දාගන්න 40 වෙනි ගානට ඔය උඩ 38 වෙනි ගානේ තියෙන දල රූප සටහන. මේක ගන්න 40 වෙනි ගානට එහෙම පොඩි ඊතලයක් දාගන්න මේක පල්ලෙහා ගානට කියලා. ඊතලයකින් දාලා පෙන්නන්න. හරි. දී දල රූපයේ දැක්වෙන මිනුම් අනුව ABC ත්‍රිකෝණ නිර්මාණය කරන්න. හරි ටක් ගාලා කරන්නකො. BC 8ක් ගන්න ඕන. AB 5යි ABC කෝණේ අංශක 30යි. අටකට මෙතනින් අංශක 30ක් 60ක් ගත්තා. අංශක 30යි. හරි ඕන්න අංශක 30යි ඒ වගේම AB 5යි. 5කට ගන්න. ත්‍රිකෝණ ටිකක් පොඩි. ABC A සිට B සිට ලම්බ රේඛාවක් නිර්මාණය කර එය BC හමුව ලක්ෂ්‍ය D ලෙස නම් කරන්න. A සිට B සිට ලම්බකයක් අදින්න. A සිට B සිට ලම්බකයක්. චුට්ටක් වැඩියෙන් ගත්ත දෙපැත්තට ඡාප දෙයක් එන්න. ඉතින් මෙහෙට ඡාපයයි. ඉතින් මෙහෙට ඡාපයයි. මේ ඡාපේ ඉඳලා මෙහෙට ඡාපයයි. මේ ඡාපේ ඉඳලා මෙහෙට ඡාපයයි. හරි. දැන් ඒකයි ඡාප කැපුම් තැන යා කරා. මොන ලම්බකයක්. A සිට B සිට ලම්බ රේඛාව නිර්මාණය කර ඒ BC හමුව ලක්ෂ්‍ය D ලෙස නම් කරන්න. මෙතන D. ACD ලක්ෂ හරහා යන වෘතය නිර්මාණය කරන්න. ACD ලක්ෂ හරහා යන වෘතය කියන්නේ ඔය මොන වෘතයද? පරිවෘතයනේ. පරිවෘතය ගන්න නම් හරි ලේසි. මේක ඍජු කෝණ ත්‍රිකෝණයක් නේ පුතේ. ඍජු කෝණ ත්‍රිකෝණයක ලම්බ සමච්ඡේදක දෙකක්ම ඕනේ නැහැ. එකක් තිබ්බත් ඇති. හරි? AD හරි AC හරි DC හරි ඔය පාද තුනෙන් දෙකක හෝ එකක ගත්තත් ඇති. ලම්බ සමච්ඡේදකයක් ගන්න. හරි. AC එක ගත්තත් කමක් නැහැ. DC එක ගත්තත් කමක් නැහැ. AD එක ගත්තත් කමක් නැහැ. කාගේ හරි. ලම්බ සමච්ඡේදකයක් ගන්න. අඳින ඡාප මතක තියාගන්න. නැත්තම් වරදිනවා.
හරි. ලම්බ සමච්ඡේදකය ගත්තා. දැන් මේ විකර්ණය මත තමයි ඍජු කෝණී ත්‍රිකෝණයක කේන්ද්‍රය තියෙන්නේ. ඒක මතක තියාගන්න. හරිද? පරිවෘතය අඳිද්දී ඍජු කෝණී ත්‍රිකෝණයක පරිවෘතයේ කේන්ද්‍රය. පරිකේන්ද්‍රය තියෙන්නේ මේ කර්ණය මත. කර්ණය මත කොහේ හෝ තැනක. අන්න කර්ණය මත මෙන්න මෙතන තියෙන්නේ. කව කට්ට තියන මෙතෙන්ට. තියලා ඒට හරි ඩීට හරි සීට හරි දැන් සතුට තියන්න. අඳින්න පුතේ. හරි. මෙන්න මෙතන තමයි පරිවෘතයේ කේන්ද්‍රය. ACD ලක්ෂ හරහා යන වෘතය නිර්මාණය කරන්න එම වෘතයට සීහිදී ස්පර්ශකයක් නිර්මාණය කරනවා. රොමි ලකම් 4 ඊළඟට. එම වෘතයට සීහිදී ස්පර්ශකයක් නිර්මාණය කරනවා. මේ වෘතයට C වලදී ස්පර්ශකයක් අඳින්නලු. කොහොමද මේ වෘතයට සීහිදී ස්පර්ශකයක් අඳින්නේ? මේ වෘතයට C වලදී ස්පර්ශකයක් අඳින්න නම් මේ මෙතනනේ වෘතයේ කේන්ද්‍රය තියෙන්නේ. කේන්ද්‍රය ඕලෙස නම් කරන්න කියලා නැහැ නේ. මෙතෙන්දි මෙහෙම ස්පර්ශකයක් ඇදෙන්න ඕනයිනේ. ඒතර මම මේ කියලා දුන්නා. කොහොමද වෘතයක් මත ලක්ෂයකදී ස්පර්ශකයක් අඳින්නේ? අමතකයි නම් තියරිය බලන්න. වෘතයක් මත ලක්ෂයකදී ස්පර්ශකයක් නිර්මාණය කරනවා. මේ කේන්ද්‍රයයි අර ස්පර්ශ කරන තැනයි වැඩිපුරත් එක්ක මෙහෙම දික් කරගන්න. කේන්ද්‍රයයි මේ ස්පර්ශ ලක්ෂයයි වැඩිපුර මෙහෙම දික් කරනවා. දික් කරලා කවකටුව ඔය ස්පර්ශ කරන තැනට තියලා මේ රේඛාව තැන් දෙකකදී කපන්න. ලක්ෂ දෙකකදී කපලා දානවා. මේ කරන්නේ දරුවෝ මෙතන ලම්බයක් අඳින්න. මෙතන ලම්බයක්. ලම්බයක් කියන්නේ ස්පර්ශකයක්. ලම්බයක් ඇඳලා හරි. දෙක චාප දෙකක් ගහලා දෙපැත්තෙන් ඊට පස්සේ මෙතනට කව කට්ටේ උඩ තියලා දැන් තා චුට්ටක් දිග වැඩි කරලා දෙපැත්තට ගහන්න චාප. මෙතනින් මෙහෙට චාපයයි මෙතනින් මෙහෙට චාපයයි. ඉතින් ඕක අපි දෙපැත්තටම කරකවලා ගන්නවා. මේ පැත්තටත් කරකවලා ගන්නවා. හරි. ඔය තියෙන ලස්සනට. දැන් මේ චාප කැපුණු තැන් යා කරන්න. ඒතර ගාන්ටි ස්පර්ශය. දැක්කනේ? හරි. අපි වැඩිපුර තව වුණොත් අඳින්න. ඕන්න මේ ඇඳේ ලම්බකයක් මෙතන. මෙතන ඇඳලා තියෙන ලම්බකයක්. ලම්බකයක් ඇඳම මේ ස්පර්ශ ලක්ෂයේදී මෙයා ස්පර්ශකයක් වෙනවා. එම වෘතයේ සීහිදී ස්පර්ශක නිර්මාණය කර එය දික් කරන ලද AD හමුවන ලක්ෂය x ලෙස නම් කරන්න. ස්පර්ශක නිර්මාණය කර එය දික් කරන ලද AD. දික් කරන ලද AD. AD කියන්නේ මෙයා දික් කරන්න ඕන මේක. දික් කරන ලද AD කියන්නේ මෙන්න මේ රේඛාව. හරි. මේක ආන්න මෙහෙට දික් කරගන්න. එය දික් කරන ලද AD හමුවන ලක්ෂය x ලෙස නම් කරන්න. මෙන්න මෙතන තමයි x. AXC සමානයි ACB බව පෙන්නනවා. AXC කෝණය කියන්නේ මෙයා ACB. ACB කියන්නේ මෙන්න මෙයා.
මේ දෙන සමාන බව පෙන්වන්න. හරිනේ වැඩේ ඔකේ. ඔයාලා මේක කරන්න පුළුවන් ළමයි පේසියෙන් දාන්න. මේ වැඩේ කරගන්න තේරෙනවා. කරගන්න පුළුවන් නම් රේස් hand දාන්න. AXC ACD ට ACB ට සමාන බව පෙන්වන්න පුළුවන්. හරිම ලේසි. මේ AC රේඛාව මේ ඇදලා තියෙන ස්පර්ශක යන්නේ. මෙතන ලම්බකයිනේ අංශක 90යිනේ. මෙතන අංශක 90යි. මම දාගන්නම් අංශක 90යි කියලා. මෙතන අංශක 90යි. හරිද? ඔන්න බලා ගන්න. මම මෙතෙන්ට සිම්පල් x කියලා දාගත්තොත් මේ AXC ත්‍රිකෝණය මෙයා 90යිනේ. මෙයා සිම්පල් x නම් මෙයා කොච්චරයිද? මෙයා 90 නම් මෙයා x නම් මෙයා 90 ඍණ x. 90 ඍණ x. මෙයා 90 ඍණ x නම් දැන් බලන්න ADC ත්‍රිකෝණය. ADC ත්‍රිකෝණය දැන් බලන්න. ADC පොඩි ත්‍රිකෝණය. මෙයා 90 නම් මෙයා 90 ඍණ x නම් මෙයා කොච්චරයිද? x. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ගන්න තියෙන්නේ. හරි අපි ඔක ලස්සන ලියමු. ලියන්න පුළුවන් මෙහෙම. මෙතෙන්ට x කියලා ගන්න ඕනේ නැහැ. x කියලා ගන්න නැතුව අපිට නිකම්ම කියන්න පුළුවන්. දැන් මේකේ පොදු කෝණය වෙන්නේ මේ. මෙන්න මෙතන කැපිටල් A කෝණය තියෙන තැනනේ. මෙතන තමයි පොදු වෙන්නේ. ඕනනම් එතෙන්ට අක්ෂරයක් දාගෙන කරත් කමන්නේ. ඕනනම් මෙන්න මෙතෙන්ට අක්ෂරයක් දාගමු. ඔය පොදු කෝණේ තියෙන තැනට. නැත්තම් නිකම්ම කරන්න පුළුවන්. තව මෙයා දන මෙයා 180යි මෙයා දන මෙයා 180යි සමාන දෙන්න කැපුවා මෙතන සමාන. එහෙම ගම්මුනේ අක්ෂර ඕනේ. හරි අපි ගම්මු මෙහෙම AXC දන ලියමු මෙහෙම AXC කෝණය දන AXC කියන්නේ මෙයා. ඊට පස්සේ XAC දන XAC කියන්නේ මෙයා. දන 90 හොම්ම ගමු ආයි වැඩි ඕනේ නැහැ මේවට. සමානයි 180යි. 180යි හේතුව දාන්න ACX ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. ACX ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. හේතුව ACX ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ. ඊළඟට ACD කෝණය දන ACD කෝණය දන කියන්නේ මෙයා ACD කියන්නේ මෙයා දන DAC කෝණය දන මෙයා අංශක 90යි අංශක 90 සමාන අංශක 180යි හේතුව දාන්න ADC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ADC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දැන් මේ දෙන සමාන කරන්න හේතුව 180යි දකුණු පැත් දෙක සමාන නිසා වම් පැත් දෙක සමාන කරන්න ප්‍රත්‍යක්ෂයි AXC කෝණය ධන XAC කෝණය ධන 90 සමානයි ACD ධන DAC ධන 90 දෙපැත්තෙන් 90 අයින් කරන මේකට හේතුව ප්‍රත්‍යක්ෂයි
AXC ධන XAC ධන 90 සමානයි ACD ධන DAC ධන 90. මේ දෙකොල්ල සමාන කරා. හරි 90 කපලා දාන්න AXC ධන XAC සමානයි ACD ධන DAC. ඊළඟ පේලියෙන් මේ දෙන්නත් අයින් කරන්න. XAC එකයි DAC එකයි. මොකද දෙන්නත් සමානයි. ඊළඟට අන්තිම දෙක AXC සමානයි ACD. හරි නේද? AXC සමානයි ACD. හේතුවට දාන මේ දෙන සමානයි කියලා XAC DAC ට සමානයි. හරි. ඕන්නම පෙන්වලා දාන්න පුළුවන්. ඔය විදිහට නෙමෙයි වෙනස් විදිහකට x කියලා අරගෙන පෙන්නුවත් කමක් නැහැ. හරි. කැමැති විදිහකට කමක් නැහැ. පෙන්වන්න ත්‍රිකෝණය අභ්‍යන්තර කෝණ දාලා. කරන ක්‍රමය එකයි. හරි. ඊළඟ ගානට යන් 41 වෙනි ගාන. හතලිස් එක ABC යන පැත්තක දිග 6ක් වන සම්පාත ත්‍රිකෝණයක්. සම්පාත ත්‍රිකෝණයක් ගන්න ඕන පැත්තක දිග සෙන්ටිමීටර 6ක් වෙන විදියට. හයට වැඩියෙන් අරගෙන 6 දෙපැත්තෙන් චාප දෙයක් ගහ ගන්න. එකක් ගහගත්තත් ඇති. අනිත් එක කව කටුවෙම ගන්න පුළුවන් නේ කොහොමද? කව කටුව ගත්තා සෙන්ටිමීටර 6ක් ගන්න. කව කටුවටත් සෙන්ටිමීටර 6ක් ඕන. නිර්මාණ කරන්නේ කව කටුවෙන්. හරි. ඔන්න 6ක් ඈතින් මෙතනින් චාපයයි. අනිත් චාපෙ මෙහෙට. ඊට පස්සේ කව කට්ටේ තුඩ මෙතෙන්ට තියලා අර ගහපු චාපය කපලා දාන්න. වෙනස් වුණොත් මල කෙලියයි. මගේ අතින් වෙනස් වුණා වගේ දැනුණා. හරි. ඕන්න සම්පාත ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය. හරි. ඔන්න ABC කියලා දාගන්න කැමති විදියට ABC. BAC කෝණයෙහි කෝණ සමච්ඡේදක නිර්මාණය කර එය BC හමුව ලක්ෂ්‍ය D ලෙස ලකුණු කරන්න. BAC ගේ කෝණ සමච්ඡේදකය. BAC මෙයාගේ. දඩ බඩ ගාලා දැන් කරගෙන යන්න. ලේසිම මේවා. BAC ගේ කෝණ සමච්ඡේදකය ගත්තා. ABC හමුව ලක්ෂ්‍ය D. එතන D. ඊළඟට D සිට AC ට ලම්බය නිර්මාණය කර එහි අඩිය E ලෙස ලකුණු කරන්න. D සිට AC ට ලම්බයක්. මෙහෙට ලම්බයක් ගන්න ඕන. ලම්බයක් ගන්න මේ ලම්බයක්. D සිට AC ට ලම්බයක්. D සිට AC ට ලම්බය.
හරි ඕන්න දැන් අර D එකයි චාප කැපුම් තනුව යා කරාම D සිට A සිට ලම්බයක් එනවා. ඔන්න D සිට A සිට ලම්බයක් ඇත්තා. D සිට A සිට ලම්බය නිර්මාණය කර එහි අඩිය E. මෙතන E කියලා ගන්නලු. මේකේ අඩිය E. E ලෙස ලකුණු කරන්න. AC රේඛාව ස්පර්ශ කරන්නා වූ D කේන්ද්‍රය වන්නා වූ වෘතය නිර්මාණය කරන්න. AC රේඛාව ස්පර්ශ කරන්නත් ඕන. AC රේඛාව ස්පර්ශ කරන්න ඕන D කේන්ද්‍රය වෙන්නත් ඕන. AC රේඛාව ස්පර්ශ කරන්න ඕන. AC රේඛාව ස්පර්ශ කරන්නා වූ D කේන්ද්‍රය වෙන්න ඕන. D කේන්ද්‍රය වෙන්න ඕන. D කේන්ද්‍රය නම් AC රේඛාව ස්පර්ශ කරන්නේ කොහෙද කියලා කියලා නැහැ. නමුත් D කේන්ද්‍රය නම් AC රේඛාව ස්පර්ශ කරන්නේ කොතනද? මේ බලන්න මේ E වලදී. D කේන්ද්‍රය නම් AC රේඛාව ස්පර්ශ වෙන්නේ E වලදී. හරිද? ඕන වෘතය නිර්මාණය කරා. මේ හරිනම් මේක මම හිතන්නේ මෙතන ස්පර්ශ කරගෙන යන්න ඕන. මගේ මේකේ පොඩි අවුලක් නිසා තමයි මේක මෙහෙන් ගියේ. හරිනම් මේක තව මෙහෙට එන්න ඕන. හරිද? ඕන ඔය විදියට. D කේන්ද්‍රය වන්නා වූ D කේන්ද්‍රය වෙන්න ඕනි. AC රේඛාව ස්පර්ශ වෙන්න ඕන. හරිද? මෙන්න AC රේඛාව E වලදී ස්පර්ශ වෙනවා. මොකද මෙතන ලම්බකයි අංශක 90යි. අපි දන්නවනේ ස්පර්ශ ලක්ෂය දියදී ආරයට ලම්බයි කියලා. හරි. මෙම වෘතයට C සිට මෙම වෘතයට C වල ඉඳලා ස්පර්ශකයක් AC හැර AC කියන්නේ එතනද ස්පර්ශක කියන්නේ AC හැර එය නිර්මාණය කර අන්න AC හැර තවත් ස්පර්ශකයක් නිර්මාණය කරන්න. මේ වෘතයට AC කියන්නේ ස්පර්ශකයක් නෙමෙයි අද AC හැර තවත් එකක්. එතකොට කොහොමද තවත් ස්පර්ශකයක් ගන්න? මේ පැත්තට ගන්න පුළුවන්. මෙහෙන් ස්පර්ශ කරන් යනවනේ. අපි දන්නවා ස්පර්ශක දෙක දිගින් සමානයිනේ. ගන්න මේ ස්පර්ශක දෙක දිගින් සමාන නිසා කව කටුවට මේ CE දුර ගන්න. ස්පර්ශක දෙක දිගින් සමානයිනේ. බාහිර ලක්ෂයක ඉඳලා ස්පර්ශක දෙකක් ඇඳම ඒ ස්පර්ශක දෙක දිගින් සමානයි. දැන් CE ගත්ත කව කටුවට අරගෙන මේන්න කපලා දැම්ම මෙතන. දැන් ඔය C එකයි ආනර චාප කැපුණු තරම් යා කරා. එතන තමයි අනිත් ස්පර්ශකය. ඕන. හරි. එය දික් කළ AD හමුවන ලක්ෂ. එය දික් කළ AD යන්න AD දික් කරන්න. එය දික් කළ AD හමුවන ලක්ෂය F ලෙස ලකුණු කරන්න. මෙන්න මෙතන F. හරි F ලෙස ලකුණු කරන්න BF යා කර. දැන් BF යා කරන්න. BF යා කර AB FC රොම්බසයක් වීමට හේතු දක්වන්න. AB FC රොම්බසයක් වීමට හේතු. මෙයා රොම්බසයක් නම් තමයි. රොම්බසයක් වීමට හේතු ගත්තොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන් අපිට. මේ ABC කියන සම්පාත ත්‍රිකෝණය යන්නේ. එතකොට සම්පාත ත්‍රිකෝණේ AB
AC සමානයි. බද්ධ පාද යුගලයක් සමාන වන සමාන්තර ආශ්‍රය රොම්බසය. මේ ABFC සමාන්තර ආශ්‍රයක් කියන්නත් ඕනයි. එහෙම කිව්වත් ඒත් හරියි. එතකොට මොකද බද්ධ පාද යුගලයක් සමානයි. මගින් මෙයා මෙයාට සමානයි. කොහොමද කියන්නේ? මේ දිග සමානයි. විකර්ණ සමච්ඡේදනය වෙනවා කියන්නත් නෑනේ. AD DF සමානයි කියලා එකවර කියාගන්න බෑනේ අපිට. AD DF එක සැරේ කියන්න අමාරුයි. කොහොමද කියන්නේ? අයිඩියා එකක් එනවද ඔයගොල්ලන්ට? ස්පර්ශක දෙක සමානයි. ඊළඟට මේ ස්පර්ශක දෙකක්. y මටත් එක සැරේ මීටර වෙන්නේ නැහැ මේක කරන්න ඕන ක්‍රමය. පොඩ්ඩක් try කරොත් කරන්න පුළුවන්. ටිකක් වෙලා හිතන්න ඕන. ඒ කියන්නේ දැන් මෙහෙමයි. මේවා 90යිනේ. පොඩ්ඩක් දන්න දේවලුත් ලකුණු කරගන්න. මොකද මේ ඇන්දේ ලම්බ සමච්ඡේදකය මේ දිගට සමානයි. මේ අංශක 90යි. AB AC BC සමානයි. සම්පාත්‍ය කෝණයක්. මේ වංශක 30 ගානෙත් වෙනවා. මෙයා 30යි මෙයා 30යි. මොකද සම්පාත්‍ය කෝණ අභ්‍යන්තර කෝණ අංශක 60යි. පොඩ්ඩක් ඔන්නෝම ලකුණු කරගෙන චුට්ටක් හිතුවොත් කරගන්න පුළුවන්. මොනවා හරි දෙයක් එතකොට පේන්නේ. නැත්තම් පේන්නේ නැහැ. බැලුව හරි ගියේ නේ. දැන් පොඩ්ඩක් ලකුණු කරලා හිතුවොත් ගන්න පුළුවන් වෙයි. ත්‍රිකෝණ දෙක අංග සම කරගන්නත් පුළුවන්. ඒතර මේ තියෙන්නේ ස්පර්ශකයක්. හරිනේ මේ ත්‍රිකෝණ දෙකත් අංග සම වෙනවනේ. මෙයා 90යි. මෙහෙත් 90යිනේ. මෙයත් 90යි මෙයත් 90යි. අපිට පුළුවන් මෙයා පොදුයි කියලා ගත්තොත් මෙයා 90යි මෙයා 90යි. මේ දෙන්න සමානයි කියන්න බෑනේ. මේ දෙන්න ගැන කියන්න පුළුවන් නේ. මේක සමානයි මේක සමානයි මෙයා 90යි. මෙයා පොදුයි. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියන්න පුළුවන්. ඊට වඩා ලේසි ක්‍රමයක් විකර්ණ එකිනෙක ඍජු කෝණීව සමච්ඡේදන වෙනවා කියන්න අඩු ගන්න. ADDF සමානයි කියාගත්තත් ඇති. ADDF සමානයි කියන්නවත් ADDF මේ ත්‍රිකෝණ දෙක ගත්තොත් ත්‍රිකෝණ දෙක අංග සම මේ කොන සමානයි මෙයා පොදුයි. හරියන්නේ නැහැ. පොඩ්ඩක් උත්සාහයක් දරනවා ගන්න මේ මම වෙලා අපරාධ වෙනවා වගේ. පහයි කාලයි. තව ගානක් හදන්නක් තියෙනවා. හරිද 42 වෙනි ගානත් හදන්න තියෙනවා. මේක try එකක් දෙන්න ගෙදරදී.
මටත් මේ වෙලාව මතක් වෙන්නේ නැහැ මීටර වෙන්නේ ඔළුවට එන්නේ නැහැ හදන්න. මම try එකක් දෙන්න. හදන්න පුළුවන් හැබැයි හොඳ. කොහොමවත් පේන්නන්න පුළුවන්. මේ මමත් try එකක් දෙන්නම්. ඔයගොල්ලෝ බලන්න කොහොම හරි හදන්න. 42කට යන්න. වෙලාව කරාද නැත්තම්. හදපු ළමයෙක් ඉන්නවද චුට්ටක් මට කියන්න? හදපු ළමයෙක් ඉන්නවද? try එකක් දෙන්න ගෙදරදී කොහොම හරි ත්‍රිකෝණාංග සම කළා හරි කොහොම හරි මොනවා හරි ක්‍රමයකින් මෙයා රොම්බසයක් කියලා කියන්න ඕනේ. පොඩ්ඩක් try කරොත් හැබැයි බැරි වෙන්නේ නැහැ පුළුවන්. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කියන්න පුළුවන්. මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණොත් දෙක අංග සම වෙනවා. පාකෝපාගේ. මේ පාද දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමාන වෙච්ච ගමන් පොඩ්ඩයි දුවනවා. ස්පර්ශක. මෙහෙම කියන්න පුළුවන් නේ දරුවෝ. ඔන්න මීටර වුණා මට. හරි. ඔව් මොකද්ද උනේ? අයියෝ මොකද්ද පාර උනේ? කරපු සේරම ආව නේද? මොකද්ද පාර උනේ? අයියෝ කරපු සේරම ආවා. හදාගන්න පොඩ්ඩක් ඉන්න බලන්න. මාර වැඩි. අන්ඩු කරාට අන්ඩු වෙන්නේ. අයියෝ ආයි ගාන හදන්න වෙයි වගේ. මේ මට මීටර උනා වැඩි. කරන්න ඕන ක්‍රමේ. මොකක්ද දන්නවද අර ස්පර්ශක දෙක අතර කෝණය දැන් බාහිර ලක්ෂයක ඉඳලා ස්පර්ශක දෙයක් ඇන්දම කොහොමද මෙතන රූපෙන්වත් බලා ගන්න විදියක් නැහැ. shit. මේක මකන දානවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. හරිද? මේ අර ස්පර්ශක මෙහෙම දැන් මේ ස්පර්ශක දෙයක් නේ තිබ්බේ. මෙන්න මේ කෝණේ පාද දෙක සමානයිනේ. මෙතන අංශක 60ක් තිබ්බනේ. මෙතනත් අංශක 60යි. හරි? මෙතනත් අංශක 60ක් වෙනවා. ඇයි ස්පර්ශක දෙක අතර කෝණය සමානයිනේ. කේන්ද්‍රයත් බාහිර ලක්ෂයත් යා කරන රේඛාව මගින් ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේද වෙනවා. මෙයා 60ක් කියලා තිබ්බනේ. මෙතනත් 60යි. ඒතර එතනත් 60යි නම් ඔන්න ඔහොම යන්නකෝ ගේමක් ගහ ගන්න පුළුවන්. මෙතන 60යි. ඊට පස්සේ මෙතන 90යි. මෙතන 30යි. මෙතන නිකම්ම 30ක් වෙනවා ඊළඟට. මෙතන 90යි. 90යි මෙතන 60යි. මෙතන 30යි. ඔය විදිහට වැඩේ කරගන්න පුළුවන්. හරි. කමන්න දැන් ඊළඟ ගානට යම් බලන්න ටක් ගාලා 5යි 18යි මම කරමු. ප්‍රශ්න අංක 42 AB 8ක් වන පරිදි AB රේඛා ඛණ්ඩයක් නිර්මාණය කර AB හි ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්න. හරි 8ක් වෙන විදිහට ඇඳලා ලම්බ සමච්ඡේදකය ගන්න.
ඉක්මන් කරන්න වේලාව සීමිතයි. මේ ඉරිදාට රිවිෂන් එක තියෙනවා, කසුන් එකේ තියෙනවා, ඔන්ලයින් උත් තියෙනවා. කසුන් එකේ තියෙන එක උදේට, ඔන්ලයින් එක රැට. සර් 6ට නේද? 6:08මාර. අර මේකේ ටයිම් එක 6ට තිබ්බට 8:00මාර කසුන් එකේ එකත් එහෙමයි 11 තිබ්බට 11:00මාර. මොකද මම මැද ඉන්ටර්වල් එකක් දෙනවනේ ළමයිට. ඔන්ලයින් එකේ ඉන්ටර්වල් නැහැ. කසුන් එකේ තියෙන එකට විතරයි ඉන්ටර්වල් දෙන්නේ. හරි AB 8ක් වන පරිදි AB රේඛා ඛණ්ඩයක් නිර්මාණය කර AB හි ලම්බ සමච්ඡේදය නිර්මාණය කරන්න. ඊළඟට BAC 45යි. BAC 45ක් වෙන්න ගන්න. මම ඉක්මනට කරන්නම් 45 ගන්න දන්නවනේ. ඔන්න ඔය වගේ ගන්නම් 45ක්. හරි. මෙයා 45ක් වෙන්න නිර්මාණය කරගන්න. නැත්නම් වෙලාව යනවා ගොඩක්. AC BAC 45ක්ද AC රේඛාව ඉහත ලම්බ සමච්ඡේදකය හමුවන ලක්ෂ්‍ය C වන සේ BAC කෝණය නිර්මාණය කරන්න. හරි. BAC හරි. න්‍යාංශ තමයි. මෙතන 45ක් ගන්න. දන්නවනේ 45ක් ගන්න ඕන විදිය. මෙතනින් 45ක්. AB හි මධ්‍ය ලක්ෂ්‍ය D ලෙස නම් කර. මෙතන D. ADC ලක්ෂ හරහා යන වෘතය නිර්මාණය කරන්න. ADC. ඒ කියන්නේ පරිවෘතය. පරිවෘතය ගන්න. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් නම් එක ලම්බ සමච්ඡේදකයක් ගත්තත් ඇති. AC ගේ හරි AD ගේ හරි කාගේ හරි එක ලම්බ සමච්ඡේදකයක් ගන්න. එතකොට කෙලින්ම පරිවෘතය ගන්න පුළුවන් පරිකේන්ද්‍රය. පරිවෘතයේ පරිකේන්ද්‍රය නම. මෙන්න මෙතන තමයි පරිකේන්ද්‍රය. ඕන පරිවෘතය. ADC ලක්ෂ හරහා යන වෘතය නිර්මාණය කරන එහි අරය මැන ලියන්න. එතකොට අරයට සෙන්ටිමීටර් 3යිද නැත්නම් 2.9යිද? හදපු ළමයි 3ද 2.9යිද අරයට? හැදුවේ නැද්ද කිසි කෙනෙක්? අනේ හොඳයි. දෙක දශම 9යි. 2.9යි නේ. හරි හරි. ආපු ගාන ගන්න මටත් 2.9 ඇවිල්ලා තියෙනවා. මම බැලුවේ මේ මට වැරදීමක් වුණාද කියලා. හරි 2.9ක් එනවා. හරි. CB වෘතයේ ස්පර්ශකයක් බව නිර්මාණය තුලින් පෙන්වන්න. නිර්මාණය තුලින් පෙන්වන්න ඕන CB යා කරගත්තොත් ඕනමයි. මෙයා ස්පර්ශකයක් වෙන්න නම් මෙතන අනිවාර්යෙන් ලම්බක වෙන්න ඕනේ. මෙතන ලම්බක වෙන්න ඕනේ. මෙයා කොහොමත් වෘතේ කේන්ද්‍රයනේ. මෙතනනේ වෘතේ කේන්ද්‍රය තියෙන්නේ. ඒතර මේ තියෙන මම කේන්ද්‍රය O කියලා දාගන්නම්. OC කියන්නේ ආරය. එතකොට මේ CB ස්පර්ශකයක් වෙන්න නම් මෙතන අංශක 90ක් වෙන්න ඕනේ. මෙයා 90ක් කියලා කියමු. කොහොමද මෙයා 90ක් වෙන්නේ? මෙතන අංශක 45යිනේ. හරි? මෙතන අංශක 45යි. මෙයා අංශක 90යි. මෙයා 90යි මෙයා 45යි. මේ චුට්ටත් 45යි. ත්‍රිකෝණය අභ්‍යන්තර කෝණ වලින් මෙයා 90යි මෙයා 45යි මෙයාත් 45යි. ඊළඟට මේ AD DB සමානයි. AD DB සමානයිනේ.
මොකද CD කියන්නේ AB රේඛාවේ ලම්බ සමච්ඡේදකය CD කියන්නේ. නේ ADDB සමානයි. ADDB සමානයි කියන්නේ මෙයා 45යි. ඒතකොට මෙයාත් 45යි. හේතුව මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවනේ. මෙයාත් 90යිනේ. මෙයාත් 90යි. ADDB ට සමානයි. මේ ලම්බ සමච්ඡේදකයේ CACB සමානයි. CACB සමානයිනේ. ඉතින් මෙයාත් 45යි. වැඩි ඕනේ නැහැ. මෙන්න මෙයාත් 45යි. මොකද CACB සමානයි. මෙයා 45යි මෙයා 45යි එහෙනම් මෙයා කෙලින්ම 90යි. මෙයා 45 වෙන කතාව ඕනේ. මෙතන 45 කතාවක් ඕනෙත් නැහැ. කියන්න ඕනේ මෙච්චරයි අපිට. CACB සමානයි. CA සමාන වෙනවා CB ට. හරි? CACB සමානයි. එතකොට CAD කෝණයයි CBD කෝණයයි CBD කෝණයයි සමානයි අංශක 45යි. ඒ වගේම CAD CBD 45 ගානේ. ඒ නිසා ACB 90යි. එම නිසා ACB 90යි. හරි? ත්‍රිකෝණ අභ්‍යන්තර කෝණ වලින් 45 මේ 90යි. එම නිසා CB ස්පර්ශකයක්. එම නිසා CB ස්පර්ශකයක් වේ. වෘතය මත හේතුව වෘතය මත ලක්ෂයකදී අරයට ලම්බව ඇඳි රේඛාව වෘතයට ස්පර්ශකයක්. වෘතය මත ලක්ෂයකදී අරයට ලම්බව ඇඳි රේඛාව වෘතයට ස්පර්ශකයක්. ස්පර්ශකවල පළවෙනි ප්‍රමේය. එම නිසා CB ස්පර්ශකයක් හේතුව වෘතය මත ලක්ෂයකදී අරයට ලම්බව ඇඳි රේඛාව වෘතයට ස්පර්ශකයක් නිසා. CB ස්පර්ශකයක් වීමට හේතුව තමයි වෘතය මත ලක්ෂයකදී අරයට ලම්බව මේ අරයට ලම්බව ඇඳි රේඛාව වෘතයට ස්පර්ශකයක් වේ. ස්පර්ශකයක් නිසා. හරි. ඕන්න ඉවරයි. කෙටි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික කරන්න. 43 44 45 46. කෙටි ප්‍රශ්න ටික කරන්න. නිර්මාණ ඉවරයි. පතහා නිර්මාණ. අර 10 වසරේ ගණන් දෙක තුනක්ද කොහෙද අතර ඉතුරු වුණා. ඒ තුනටම රෙකෝඩ් එකක් දාන්නම්. ඒ රෙකෝඩ් එක බලන්න. 10 වසර ළමයිට මොකද පන්තිය මම සෞන්දර්යයට දාන්න නැතුව ඒ ළමයිට කෙලින් 11 වසර දිගටම කරගෙන යනවා. ඒ නිසා 10 11 ඕගොල්ලෝ දෙගොල්ලන්ටම අර හදන්න බැරි වෙච්ච ගණන් තුනේ රෙකෝඩ් එකක් දාන්නම්. හැබැයි ඕගොල්ලෝ ඊට කලින් ඒක හදලා ඉවර කරන්න. දැන් ඕගොල්ලන්ට බැරි වෙන්නම් විදියක් නැහැ. ඕගොල්ලෝ දැන් සම්පූර්ණ සිලබස් කවර් කරලා නින්නේ. ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. වෙලා තියෙන්නේ ඕගොල්ලෝ බයයි කරන්න. තනියෙන් ගානක් හදන්න බයයි, පට්ට බයයි. උත්සාහයක් දරන්න කැමතිම නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මේ විභාගයක් තියන්න ඕන ඉක්මනින්ම. විභාගය මම මේ ඉරිදාට කියන්නම් කවද්ද තියෙන්නේ කියලා. හැමෝත් ඉස්කෝල කට් කරලා හරි එක්සෑම් එක තියන්න වෙනවා. හරි? ස්කූල් කට් කරලා හරි එක්සෑම් එකක් තියන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ නේ දරුවෝ. වෙන ටයිම් එකක් ගන්නත් බෑ. මම අහන්නම් ඉරිදට ක්ලාස් එකේදී කසුන් එකේදී වෙනම අහන්නම් ස්කූල් කට් කරගන්න පුළුවන්ද? සිකුරාදා දවස් හරි මොකක් හරි දවසක්. ඒ දවසේ මම ළමයි පොඩි කට්ටයක් දාලා එක්සෑම් එක ලියමු. එහෙම නැත්නම් අවසරුවක් ගන්න බැහැ නේද? ඔයගොල්ලෝ ඉස්කෝලේ යන්න දවසක් තියෙද? පොඩ්ඩක් මට කියන්න එහෙම දවසක්. හැමදාම යනවා සර්. දාම යනවා. හැමෝම එහෙමද? හැමදාම යනවද ඉස්කෝලේ? මම දැක්කෝ ඊයේ පෙරේද ළමයි අද යනවද හෙට යනවද? මොනවම දාලා තියෙන මෙසේජ්. හෙට යන අය කවුද? අද යන අය කවුද? එහෙම නැද්ද? මොකද කොරෝනා මං හිතන්නේ එකක් දෙකක් ඉස්කෝල ළමයි අහුවෙලා. මේ සතියේ යන්නේ. මේ සතියේ යන්නේ. ඒතර ලබන සතිය නිවාඩුයි නේ? මයික් එක ඔන් කරන්න. හරි මම මෙතන රෙකෝඩින් ඔෆ් කරන්න.
recording, stop recording.